වගේ ටියුට් එකක් දාලා ඇත්තේ හම්බෙච්ච නැති කෙනෙකුට. හරි. ඊට පස්සේ දිගටම ටියුට් දැමෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ අදාළ ටියුට් පුතාලා බලලා ඒ ටික කරගන්න ඕනේ. හරි. බලන්න මගේ පුතාලා රිවිෂන් ගයිඩ් බුක් එකේ ගණන් තුනක් තියෙනවා හදලා ඉමු. හදලා මුළු පාස් පේපර්ස් ටික සියල්ල කතා කරන්න ඕනේ. හරි. ඒකේ විස්ථාපන කාල ප්‍රවේග කාල පස්තාර කතා කරමින් හිටියේ. තාම මේ වගේ ගානක් අහලා නැහැ. හැබැයි අපි පුරුදු වෙලා යන්න ඕනේ. අහනවා පළවෙනි ගාන අපි හැදුවා, දෙවෙනි ගාන නැගෙනහිර දිශාව බලා ගමන් කරන මෝටර රථයක් නැවත ආපසු හැරී පැමිණි චලිතය දැක්වෙන මෝටර රථයේ හරි. පැමිණි චලිතය දැක්වෙන මෝටර රථය පහත දැක්වේ නෙවෙයි, ප්‍රවේග කාල පස්තාරයේ පහත දැක්වේ කියන එක එන්න ඕනේ. හරි. ඒකේ ප්‍රධාන ගණන් තුනක් තියෙනවා. මම පුතාට ගිය සතියේ කිව්ව එක හදන විදිය. හැබැයි අපි හැදුවේ නැහැ. හොඳට අහගෙන ඉන්න. හරි. එතකොට ප්‍රවේග කාල ප්‍රස්ථාරය දුන්නාම අපි ගිය සතියේ දැන්ට කතා කළගමින් හිටියේ උතේ දැන් ප්‍රස්ථාරය දුන්නාම මෙහෙම නෙන්නේ. හරි. මෙතන දෙනවා ප්‍රවේගය vms ඍණ 1 අපිට පුරුදු මෙහෙමනේ. අපිට මේ ටික පුරුදුයි. මේ අතරණය වුණා. ඊගාවට ඒකාකාර ප්‍රවේගයෙන් ගියා. ඊගාට මන් දෙනවා මේක අපි දන්නවා. හරි. මේක දැක්ක ගමන් අපි දන්නවා තරණය වුණා. හරි. දැන් මෙතන දෙනවා දත්ත. මෙතන දෙනවා බිඳුවයි, මෙතන 3යි. ඊගාවට කීයද? 14යි 20යි. මෙතන දෙනවා 14, මෙතන දෙනවා 20. දැන් මේක අපි දන්නවා. මෙතන දෙනවා 60යි. දැන් පුතාට මේකේ චලිතය විස්තර කරන්න කිව්වොත් විස්තර කරන්න පුළුවන්. කොහොමද ඔයා විස්තර කරන්නේ? ඔයා කියනවා තප්පර 3කදී තප්පර 3කදී උපරිම ප්‍රවේගය තප්පර මීටර 60 දක්වා පත්වන මෝටර රථය එම ප්‍රවේගයෙන් තප්පර 9ක් ගමන් කර ආපසු ගමන් කර ඊගර මොකද වෙන්නේ? තප්පර 6ක් තුලදී ඒකාකාරව මන්දනය වෙ නිශ්චලතාවයටපත් වේ. දැන් අපි මේක දන්න කතාව. මේ කතාව අපි හැමදාම පට්ට ගන්න කතාව අපි දන්නවා. හැබැයි දැන් ඒක නෙවෙයි තියෙන්නේ. හැබැයි අපිට පෙන්නනවා මෙන්න මෙහෙම කෑල්ලක්. තව යට කෑල්ලක් පෙන්න රින්න කොටස කියලා. ඉතින් මෙතන තප්පර ඊගාව කෑල්ලක් පෙන්නනවා මොකක්ද? 22යි 26යි මෙතන රින්න 30යි. මෙතන පෙන්නන මොන 30යිද? රින්න 30යි. මේ රින්න 30ක්. ඊගාට මෙතන 22ක්. මෙතන පෙන්නනවා 26ක්. ආපහු මෙයා මොකද කරන්නේ? මෙතන 22ට ගිහිල්ලා ආපහු 26 දී නැවත මෙහෙම කෑල්ලක් පෙන්න. මොකක්ද මේ? දැන් ඔයා මේ කෑල්ලම හිතන්න, මේ අපිට පේන උඩ ප්‍රස්ථාර කොටසම හිතන්න, ඒත් මේකම තමයි. කිසිදු වෙනසක් නැහැ. මෙන්න මෙහෙම කතාවක් අර මං කිව්වේ. මෙයා යනවා මෙහෙම. තරණය වෙනවා. ඒකාකාර ප්‍රවේගය යනවා පුතේ මන්දනය වෙනවා. මන්දනය වෙලා මෙතනින් මෙයා U turn එක ගන්නවා. මෙහෙම එනවා. ආපහු මෙහෙම වෙලා මේ මොකද වෙන්නේ? ආපහු මෙයා මේ තප්පර දෙක තුනද මෙයා තප්පරයට මීටර 30 දක්වා මෙයාගේ ප්‍රවේගය වැඩි කර ගන්නවා. මෙයාගේ ප්‍රවේගය ආකාර ප්‍රවේගය යන්නේ නැතු මෙයා කෙලිම මන්දනය වෙනවා. අපිට ඕන නම් ওই ප්‍රස්ථාරෙම අඳින්න පුළුවන් මෙහෙම. අපිට ඕන නම් ওই ප්‍රස්ථාරේ එක එක හැඩතල වලට අඳින්න පුළුවන්. අපිට මෙහෙම ප්‍රස්ථාරයක් අඳින්න බැහැ. දැන් ඔය දෙනවා ප්‍රස්ථාරයක් මෙහෙම. හරි. තරණය වුණා. ආපහු එකපාරට මේක ආකාර ප්‍රවේගය යන්නේ නැතුව මන්දනය වුණා. මන්දනය වෙලා මොකද කරන්නේ? මෙයා U turn ගාව අනිත් පැත්ත හැරෙව්වා. ආයතරණය වුණා. අනිත් පැත්තට ආපහු ඒක ආකාර ප්‍රවේගයෙන් ගියා. ආපහු මන්දනය වුණා. මෙහෙම ගණන් දැනගෙන යන්න. ගණන් අවබෝධ කරගෙන යන්න. ගානක් හදන විදිහ පිළිබඳ හොඳ මනාව දැනුමකින් පුතා යන්න. පස්සේ අපිට ඕනේම කරන්න පුළුවන්. අපිට මේ ගාන මෙහෙම දෙන්න බැරි. තරණය වුණා. ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා මන්දනේලා U turn එක ගැහුවා. ආපහු තරණය වුණා. ආපහු ඒකාකාර ප්‍රවේගයෙන් ගිහින් ආපහු මන්දන මෙහෙම දෙන්න පුළුවන්. අපි දන්නේ කොහොමද ඒත් කියලා දන්නේ. හැබැයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දෙලක් ඒ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ මෙහෙම දුන්නොත් තරණයක්. ඒ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ මෙහෙම දුන්නොත් මන්දනයක්. ඒ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ මොකක්ද? මෙහෙම දුන්නොත් මොකක්ද? ඒකාකාර ප්‍රවේගයක්. එහෙනම් නිල් පාටින් පෙන්නන්නේ තරණය,
රතු පාටෙන් පෙන්වන්නේ මන්දනේ, කොළ පාටෙන් පෙන්වන්නේ ඒකාකාර ප්‍රවේගය. මොකද්ද? ප්‍රවේග කාල පස්තාරක. මෙතන V. මෙතන මොකක්ද? T තප්පර. ඒ වගේම ඒ ප්‍රවේග කාල පස්තාරෙන් උඩ පැත්ත පෙන්නුවොත් මේ අතට යනවා, යට පැත්තෙන් පෙන්නුව මොකද්ද? අනිත් පැත්තට. ඒ කියන්නේ මේ අතට ගිහලා මේ අතටම කියනවා නෙමෙයි. දැන් අපි තාම පොඩ්ඩකින් අඳිනවා. ගුරුත්ව චතුරනේ පස්තාර 3යිනේ. ප්‍රසාර 4ක් තියෙනවා. එකක් වස්තුව ඉහළ ඉඳලා පහළට වැටෙනවා. වස්තුව පහළ ඉඳලා ඉහළට විසි කරනවා. ඉහළට ගිය විස වස්තුව පහළට වැටෙනවා. ඒ කියන්නේ උඩට ගිය තලිතේ දන්නම් අනිත් පැත්තට යන තලිතේ අපි කියන මොකද? රින. මේ රින කියන එකේ මොකද්ද තේරුම? ප්‍රවේගය රින වෙනව නෙමෙයි. දිශාව මාරු වෙනවා. ප්‍රවේගයේ දෛසික රාශිය ඒ නිසා එක පැත්තකට ගම අපි සංකේතාත්මකව නිරූපණය කරන අවස්ථාවලින් ලකුණේ. නැත්නම් මේක ඔය රින වෙනවා කියන එක නෙමෙයි. මේ අතට යන චලිතය අනිත් පැත්තට එනවා කියලා පෙන්වන්න අපිට සංකේතාත්මක මේ ප්‍රස්තාරය කියන්නේ මොකක්ද? මොකක් හරි නිරූපණයක්, මොකක් හරි කතාවක් ප්‍රස්තා අපි අධ්‍යයනයේ පහසුව තකා නිර්මාණය කරගන්න දල සටහනක්. මේ දල සටහන් ප්‍රශ්නෙට මේ රින පැත්තෙන් පෙන්වන්නේ මොකද? අපිට රින පැත්තෙන් හැරලා එනවයි කියන්නේ. අපිට රින පැත්තෙන් පෙන්වනවා මෙයා මේ මොනින් පැත්තට හැරලා එනවද? අනිත් පැත්තට හැරලා එනවා. අපි යන් ගන්නට චුට්ටක් එක්ක දැන් බලන්න. පුතාට මං ගෙදරදී හදාගෙන එන්න කිව්වා. පුතාලා හදාගෙන එන්නේ නැති අඩුපාඩු ටික හදගස්ස ගන්න. අඩුපාඩු ටික හදගස්ස ගන්න. දැන් කියනවා මෙහෙම. පළවෙනි එක නැගෙනහිර දිශාව බලා ගමන් කරන මෝටර රථය නැවත ආපසු වැරේ පැමිණි චලිතය දැක්කන ප්‍රවේගකාල පස්සාරේ පහන් දැක්වේ කියලා හදාගන්න. T සමානයි තප්පර 5දී මෝටර රථයේ තරණය සොයන්න. T සමානයි තප්පර 5දී මෙතන 3 නෙවෙයි 5. මෙතන 5. මොකද කරන්නේ? එහෙනම් දානවා රෝමිලක්කම් එක තරණය, ලියව ලස්සන තරණය සමානයි ප්‍රවේග වෙනස. ප්‍රවේග වෙනස බෙදීම කාලය හොඳට අහන් ඉන්න. මම බෝඩ් එක වැඩි ලස්සන කරන්නේ. ප්‍රවේග වෙනස කී බිඳුව ඉඳලා 60 වෙනකම් ප්‍රවේගය වැඩි වෙනවා. ඒ කියන්නේ 60යි. ප්‍රවේග වෙනස 60යි ms එක නැත්නම් අවසාන ප්‍රවේගයෙන් ආරම්භක මෙතන අදාළ නැහැ. 60යි. වෙනස 60යි. කාලය කීයද? තප්පර එච්චර බොළඳ වෙන්න ඕනේ. 60 වෙදීම 5 කීයද? 12යි. ms රින 2. මම උත්තර හදන්නෙම නෑ. පුතා හදා ගන්න ඕනේ. ඊකට කියනවා මෙහෙම. දෙවෙනි කතන්දර මේ සිස්ටම්. මේ ගණිතමය පැත්ත වැදගත් නෑ. මේ වගේ ගානක් ආවොත් හදන ක්‍රමේ ප්‍රවේග කාල ප්‍රස්තාරක එන්න පුළුවන් ගැටලු ආකාර. අපි මේ කතා කරා එන්න පුළුවන් ගැටලු සිස්ටම්, එන්න පුළුවන් ගැටලු ආකාර දෙක අහනවා. අවසාන තප්පර 4 තුල මන්දනවා. මෙන්න මෙතන මේ. දැන් පුතා මේ බලන්න. මෙයා ඒකාකාරව තරණය වුණා, ඒකාකාර ප්‍රවේගයෙන් ගියා, ඒකාකාර මන්දනය වෙලා බිඳුව වුණා. බිඳුව වෙලා ආපහු මෙයාගේ ප්‍රවේගය වැඩි වෙනවා. ඒ කියන්නේ මොකද? අනිත් පැත්ත හැරලා ප්‍රවේගය වැඩි වෙනවා. අනේ ප්‍රවේගය වැඩි වෙලා ආපහු මොකද කරන්නේ? මෙයා 30 ඉඳලා ආපහු 30 ඉඳලා ආපහු බිඳුව වෙනකන් අඩු වෙනවා. එතකොට ප්‍රවේග වෙනස කීයද? 30යි. එතකොට ඒත් මන්දනය ප්‍රවේගය වෙනස 30යි. ප්‍රවේග වෙනස 30යි කොහොමද වෙනස් වෙන්නේ? කීයක් තුලද? තප්පර 4ක් තුල. තප්පර 4ක් තුල ආපහු දානවා තරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. ප්‍රවේග වෙනස කීයද පුතේ? 30යි. ප්‍රවේග වෙනස 30යි ms රින 1. ප්‍රවේග වෙනස 30යි. එතකොට කාලය කීයද? තප්පර 4යි. තප්පර 4යි. 30 බෙදීම 4 කීයද? එතකොට 7.5යි. ms රින 2. හැබැයි මොකද කරන්නේ? මෙයා දැන් අහන්නේ මන්දනයක් නෙවෙයි රින වෙනවා මේ. ප්‍රවේග වෙනස මෙතන රින. බිඳුවයි අවසාන මෙතන 30න් පටන් අරන් බිඳුවේ රින 30යි. ප්‍රවේග වෙනස 30යි. ඒතර රින උත්තරේ මොකක්ද? තරණය රින. තරණය රින උනේ ප්‍රවේගය අඩු වෙනවා කියන රින අදහස මොකක්ද? තප්පර 4ක් තුලදී 7.5 අඩු වුණා. කියන්නේ 30 වුණා, 22.5 වුණා, 15 වුණා, 7.5 වුණා, ආයෙ බිඳු වුණා. මෙතන මොකක්ද? 12 24 30 වැඩි වෙනවා. රින කියන්නේ අඩු වෙනවා මන්දනය. අපි එතන මන්දනය කියලා දැම්මට පස්සේ ආපහු රින දාන්න අවශ්‍ය නැහැ. මන්දනය සමානයි කීයද? 7.5යි ms රින 2. ඊගර අහනවා ඊගාව එක මොකක්ද? දැන් අහනවා නැගෙනහිර දිශාව බලා මෝටර රථයේ ගමන් කළ මුළු දුර. මේ ගමන් කරපු දුර කොහෙද? නැගෙනහිර දිශාව බලා මං කිව්වේ. දැන් මෙන්න මේ කොටසේ වර්ගඵලය හෙව්වා නම් මේ කොටසේ මේ ට්‍රපීසියමේ වර්ගඵලය හෙව්වා නම් මෙයා එක පැත්තකට ගමන් කරපු දුර එනවා. 2. මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හෙව්වා නම් මෙයා ආපසු දුර එනවා.
අනිත් පැත්තට හපාපු දුර එනවා. හරි. ඉතින් මේ දෙන්න එකතු කළා නම් අපි අර මුලින්ම ගණන් හදන්නේ මේකේ. මෙහෙට යනවා මේටර් පීසීම වර්ගඵලය හොයනවා මෙහෙට හොයනවා. අපි ඒක ගමු x කියලා. හරි. ඊගාට මෙයා මේ ත්‍රිකෝණේ වර්ගඵලය හෙව්වනම් මෙහෙට එනවා. දැන් මෙයා ඉන්නේ මෙතන. අපි දුන්න මේ දුර y කියලා. ඉතින් s y එකතු කළොත් මෙයාට මෙයා එකතු කළොත් ගමන් කරපු මුළු දුර එනවා. හරි. එතකොට මේ x අපි හිතමු x කියලා මීටර් 10යි කියලා නිකන් උදාහරණ මීටර් 10යි කියලා. මෙයා මෙහෙට ආවයි කියමුකෝ මීටර් 2ක් y කියන්නේ මීටර් 2යි කියමු. එහෙනම් 10ට එකතු කළාම 2ක්. එතකොට එනවා කී 12යි මීටර්. දැන් ඉන්නේ මෙතන. එහෙනම් විස්ථාපනය හවුවොත් 10න් අඩු කරන්න ඕනේ 2ක්. එයි 10ක් ගිහිල්ලා 2ක් ආවා. එහෙනම් කී 10න් අඩු කරනවා 2ක්. එතකොට එනවා කීයද 8යි මීටර්. එතකොට එනවා 8යි මීටර්. එතන වාගෙන් අහන්නේ ඊගාව ගන්න. නැගෙන දිශාව බලා මෝටර රථයේ ගමන් කළ මුළු දුර කීයද? මුළු දුර කීයද මම ඔයාලට හදන්න කිව්වා ට්‍රපීසියම් වර්ගඵලය හෙව්වහම පුතාට එන්නේ නැති උත්තරේ 870ක්. හරි. 870ක්. ආපසු වැරේ මෝටර රථයේ ගමන් කළ දුර හෙව්වම ආපසු වැරේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හෙව්වහම පුතාට එන්නේ නැති 90ක්. 90ක්. හරි දාගන්න. ඊගාවට තප්පර 26 දී මෝටර රථයේ ගමන් කළ දුර ඒ කියන්නේ මේ ට්‍රපීසියම් වර්ගඵලයට මේ ත්‍රිකෝණයේ වර්ගඵලය එකතු කරනවා. එකතු කරා මේකට මේක එකතු කළාට පස්සෙනවා ගමන් කළ දුර 870ට 90 එකතු කළා පුතාට එන්නේ නැති 960ක්. හරි දාගන්න. 960ක්. ඊකට කියනවා d සමාන තප්පර 27 දී මෝටර රථයේ මුළු විස්ථාපනය. විස්ථාපනය කියන්නේ මොකක්ද? හරි. මෙයා මෙහෙට ගියා නම් 870ක්. 870 මෙහෙට ගිහිල්ලා ආපහු හැරිලා තියෙනවා ඇවිල්ලා කීයද? ආපහු වෙලා තියෙනවා 90ක්. එන 870න් 90ක් ගියාම එනවා කීයද? 780ක්. 780ක් හදාගන්න. අර නිකන් පන්තිය බල්ල යන්න එන්න එපා තේරුමක් නැහැ. ඇවිල්ලා නිකන් ඔහේ වාඩි වෙලා ඉඳලා යන්න එපා මේ රෑ 9 රෑ 11 පුතාගේ වටිනා කාලය ඩේටා හරි මේ S2 මේ ඔක්කොම වැක්කැප කරලා එන්න වැඩ ටික කරගෙන යන්න. වැඩ ටික කරගෙන යන්නේ පුතාට පේනවනේ වැඩ. ලබන මාසේ හම් වෙනවා පුතාට පිටු 120ක විතර පොතා. පිටු 120ක් විතර වෙයි. පාස් පේපර්ස් බහුවර්ණ 2016 ඉඳලා බහුවර්ණයකට ගානක් හදන්න තියෙනවා. ඒක ආයේ පුතා පිළිවෙලට කරන් ලස්සනට හැඩ වැඩ ගොඩ දානවාමයි කතාවක් නෑ. හරි. තව ඒ වගේ පොත් දෙක තුනක් එන්න තියෙනවා විභාගෙට ඉස්සෙල්ලා. අද ඉඳලා පන්තියේ හිටියත් ඔයාව විභාගේ පාස් කරන ක්‍රමවේදය හරි ගැස්සලා තියෙන විටින් විට අධීරයෙන් අධීර. හරි. රිවිෂන් පොත හරහා එක සිස්ටම් එකක් පාස් පේපර්ස් පොත් හරහා තව සිස්ටම් එකක්. ඊගොඩ බහුවර්ණ පොත් ටිකෙන් ආපහු සිලබස් එක ප්‍රොරේෂණය කරන සිස්ටම් එකක්. ඒ නිසා පුතාට කොහෙන් හරි පාතට එන්න දෙන්නේ නැහැ. උඩට පිඹින සිස්ටම් එකක්මයි තියෙන්නේ. ඉතින් ඒකෙන් ප්‍රයෝජන අරගෙන වැඩ ටික කරගන්න. ඊගා ගන්න හදමු මොන්ටිසෝරියක්. නිශ්චලතාවෙන් චලිත යරමන මෝටර රථයක් 5 ms එක තරණයෙන් උපරිම ප්‍රවේගයට පත් වියා. අන්න මෙහෙම ගානක් දුන්නොත් මේ තව සිස්ටම් එකක්. දැන් මේවේ දත්ත දෙන්නේ උපරිම ප්‍රවේගය දෙන්නේ නැහැ. උපරිම ප්‍රවේගයට පත් වී එම ප්‍රවේගයෙන් නැවත චලිතය වන එම ප්‍රවේගයෙන්ම නැවත චලිත වන ආකාරය දැක්වන දල ප්‍රස්ථාරයේ රූපය දැක්වෙනවා. එහෙනම් මෙතන v තමයි අපි එතකොට උපරිම ප්‍රවේගය ගන්නවා v කියන්නේ. අපිට ප්‍රස්ථාර දෙනවා මොකක්ද? මේකේ ප්‍රස්ථාරක. මේ තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරක. මේ v ms ඍණ එකක මෙහෙමද දෙන්නේ. ඒකාකාර ප්‍රවේගය වෙනකම් විතරයි දත්ත තියෙන්නේ වෙන්නේ දෙයලා නැහැ. අපිට දෙන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් වෙනකම් විතරයි වෙන මොකුත් දීලා නැහැ. හරි. දැන් කොහොමද හදන්නේ? චුට්ටක් එක්ක. දැන් දෙන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් වෙනකම් විතරයි. උපරිම ප්‍රවේගයට පත් වෙනවා දීලා නැහැ උපරිම ප්‍රවේගය අපි ගමු v කියලා. මෙතන දෙනවා 5යි. හරි. ඊගාවට උපරිම ප්‍රවේගයට පත් වෙලා ඒකාකාර ප්‍රවේගය යනවා තප්පර 10ක් මෙතන දෙනවා 15යි. මේකේ ප්‍රස්ථාරක. ඒ මනින් තප්පර. දැන් අහනවා මොකද්ද ගණන් ටික? පළවෙනි එක අහනවා මෝටර රථයේ නිශ්චලතාවයෙන් චලිත වෙන මෝටර රථය 5 ms එක තරණය දෙනවා. මෝටර රථයේ උපරිම ප්‍රවේගය සොයන්, මෝටර රථයේ තරණයේ දුර සොයන්, ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ කාලාන්තරය සොයන්, ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ දුර සොයන්,
එහෙද මෝටර රථයේ තප්පර 5ක තුල නිශ්චලතාවයට පත් වීම සඳහා සිදු යුතු මන්දනය සොයන්න. චුට්ටක් එන්න. දැන් මේ තව ගැටලු ක්‍රමයක්, තව ආකාරයක් මොකක්ද? බැරි වෙලාවත් බිඳුවෙන් පටන් අරගෙන තප්පර 5ක් තුලදී ප්‍රවේගය බිඳුවේ ඉඳලා උපරිම ප්‍රවේගයට පත් වෙනවා කියලා දීලා තියෙනවා. හැබැයි ප්‍රවේගය දීලා නැහැ. දැන් අපි හැමතිස්සෙම පුරුදුනේ කොහොමද? දානවා සූත්‍රය තරණය කියලා හොඳට අහන් ඉන්න මගේ පුතාලා. දානවා සූත්‍රය තරණය කියලා ලියනවා මොකක්ද? තරණය සමානයි. තරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. එතන ඔයාට මෙතන දෙනවා ප්‍රවේග වෙනස, මෙතන දෙනවා කාලය, ඔයා තරණය හොයනවා. දැන් එහෙම දීලා නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ අපි පුරුදු වෙලා යන්නේ මාර හදන සිස්ටම් ඔළුවේ තියාගෙන යන්නේ ගණනුත් පාඩම් කර යන්න එපා. එහෙම යන්න එපා. විෂය අවබෝධ කරගෙන යන්න, ගණන් පාඩම් කරගෙන යන්න එපා. අපි අරගෙන යන්න ඕනේ සිද්ධාන්තය, ගණන් නෙවෙයි. හැබැයි මොන ගාන හැව්වත් ඕනම ගානක් හදන්න පුළුවන් වෙනවා. අද්දකින් සම්මානක් අරගෙන යන්න ඕනේ වෙන එකක්. දැන් ඔයාට මොකක්ද දත්ත ටික හොඳට අහන් ඉන්න. මගේ පුතේ හොඳට අහන් ඉන්න. බලන්න දන්නේ මොනවද කියලා. තරණය දන්නවා දැන්. ප්‍රවේග වෙනස දන්නේ නැහැ. කාලය දන්නවා. ඉතින් දන්නේවට දාන්න. අපි දැන් දන්නේවට දාමු. තරණය දන්නවා උද ගාන දීලා තියෙනවා කියලා. තරණ දෙනවා කියලා. 5යි ms න 2 තරණය දෙනවා. ප්‍රවේග වෙනස දන්නේ නැහැ. ගම්මු v කියලා. කාලය දන්නවා කේද? තප්පර 5යි. දැන් v යුක්ත කළා වෙනවා 5 වැඩි කිරීම 5 කීයද? 25යි. ms න 1. දැන් උපරිම ප්‍රවේගය හුව 25ක. දැන් ඉතින් මේකේ ගාණක් නෙවෙයි. දැන් ගාණක් නෙවෙයි. හරි. අපෝ මෙතනින් නිකන් රවට්ටනවා. මේක මහ ලොකු දෙයක් නෙවෙයි. හැබැයි අපි මේක නොදැන ගියොත් මහ ලොකු දෙයක්. අපි මේක දැනගෙන ගියා. අපි මේක ගණන් හදලා ගියාම අපි දැනගෙන ගියාම මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ මොන්ටිසෝරිලා. හැබැයි නොදැනගෙන ගියොත් අපි දන්නේ නැතුව ගියොත් අපිට ලොකු ගාණක්. අපි දන්නේ නැතුව ගියොත් ලොකු ගාණක්. දැනගෙන ගියා මොන්ටිසෝරියා. දැන් අහන පුතාලා මෙහෙම බලන්න. දැන් අහන බලන්න පළවෙනි ගාන. නිවස් මෙම රතේ තරණය දුර අපි කොහොමද තරණය වෙච්ච දුර හොයන්නේ? මේ අදාළ කොටසේ වර්ගඵලය හොයනවා. තරණය වූ දුර සමානයි ත්‍රිකෝණයේ වර්ගඵලය භාගයක් ආධාරකයේ 5 වැඩි කිරීම භාගයේ කියන දැන් අපි හෙව්වා 25යි. පුතා උත්තරය ඇවිල්ලා ඉතින් හරි දාගන්න. ඊගාවට දෙවෙනි ගාන අහනවා. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ කාලාන්තරය තප්පර කීයද? තප්පර 10යි. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරපු කාලාන්තරය තප්පර 10යි. ඊකට අහනවා 2. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ මුළු දුර ඒ කියන්නේ මොකක්ද? මෙන්න මේ චතුරස්‍රයේ වර්ගඵලය. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ දුර කීයද? චතුරස්‍රයේ වර්ගඵලය. මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ උත්තර ටික නෙවෙයි, ගණිත සංකල්ප ටික නෙවෙයි, ප්‍රවේග කාල ප්‍රස්තාර අහන්න පුළුවන් තැන්. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ මුළු දුර මෙතනට 10යි. දැන් ලම්බ කුස මේ උස දැන් අපි හෙව්වනේ 25යි කියලා 10 වරක් 25 250යි. ඊකට කියනවා ඉහත මෝටර රථයේ තප්පර 5ක් තුළ නිශ්චලතාවයට පත්වීම සඳහා සිදුවිය යුතු මන්දනය සොයනවා. දැන් මේ මෝටර රථය තව තප්පර 5කදී නිශ්චලතාවයට පත් වෙන්න ඕනලු. කාලය දෙනවා. මෙයා තව තප්පර 5කදී මෙයාට සිතිනේව බලන්නකො. මේ මෝටර රථය තව තප්පර 5කින් නිශ්චලතාවයට පත් වෙන්න ඕනේ. තප්පර 5කින් දැන් ඉන්නේ කීයද? 25 නේ ඉන්නේ. දැන් 25 අපි හෙව්වන්න දැන් ඉන්නේ මෙයා 25. තව තප්පර 5කදී නිශ්චලතාවට පත් වෙන්න ඕනේ. දැන් අහනවා මොකක්ද අහන්නේ? දිදී යුතු මන්දනය සොයන්න. අනේ ඉතින් හොයමු. දානවතරණය තරණය සමානයි ප්‍රවේග
වෙනස බෙදීම කාලය ප්‍රවේග වෙනස 25 ඉඳලා බිඳුව වෙනවා. 25 ඉඳලා බිඳුව වෙන අවසාන ප්‍රවේගයේ බිඳුව පටන් ගන්න 25යි. එන අවසාන ප්‍රවේගයෙන් අඩු කරනවා. එතකොට කීයද? ඍණ 25යි. ඍණ 25 ms ඍණ 1 කාලය කීයද? තප්පර 5යි. දැන් එනවා උත්තරේ පුතේ කීයද එතකොට? ඍණ 5යි ms ඍණ 2. ඕකට ඍණ නැතුව දැම්මහම මන්දනය කියලා දාත හැකි ඍණ නැතුව හදාගන්න. හදලා ඇත්තේ හරි දාගන්න එක සතුටු වෙන්න. දාගන්නට ගලක්. ගැටලු ක්‍රම මේවා ඔළුවට දාගන්න ගියාම ඊට පස්සේ හරි ලේසි වැඩ ටික කරගෙන යන්න. හැම පාඩමකින්ම පාස් පේපර්ස් ටික අසුවේදලා කතා කරලා යන්න. ලබන මාසේ පටන් ගන්න ඒ පොත පිටු 130ක් 125ක් 30ක් විතර වෙයි. මන් ටියුට් ක්ලාස් එක රිවිෂන් එක කරන්නේ ෆ්‍රී නේ. පුතාගේ සල්ලි ගන්න නැහැ නේ. තමයි මේ පොත අවශ්‍ය වුණ පුතාලා ප්‍රින්ට් කොස්ට් එක දීලා හැමෝනොත් ගන්න කිව්වොත් ගන්න. මම ඒක ගැන පස්සේ කියන්න. පුළුවන් වුණොත් මන් දෙන්නම් නැත්නම් පුතාලා ගන්න. අද වෙලාව තිබුණොත් අපි පාස් පේපර්ස් ටික කතා කරා යනකොට බහුවර්ණ ටික අපි යමු චලිතය පිළිබඳ නිව්ටන් නියම වලට. හරි. ඒකේ බහුවර්ණ ටිකක් කතා කරමු. ලබන සතියේ කතා කරන රචනා ටික. පුතේ ඊගාව 4 වෙනි ගාන පුතාට හදන්න බෑ. හරි. හැදුවත් හදන්න බෑ. printing mistake එකක් තියෙනවා පොඩි. තාම කවදක්වත් මේ වගේ ගානක් විභාගෙට අහලා නැහැ. හරි. මේ ගණිත ගැටලු ටික මේ සිස්ටම් එක මුලින්ම ගානක් විදියට හැදුවේ මිට අවුරුදු 10 12කට ඉස්සෙල්ලා මම්මයි පොතක දැම්මේ. හරි. මම සතුටු වෙනවා හැබැයි. මේ ගාන දැන් 4 වටේ ඉලක්කම් වෙනස් වෙවි යනවා ෂෝ. මේ ගාන දැන් 4 වටේ ඉලක්කම් වෙනස් වෙවි යනවා හොඳයි හදනවා. මේ අලුත් පරම්පරාව මේවයි ගණන් හදනවා සන්තෝෂයි ගැන. අහනවා බලන්න මම මෙතන බොහොම සුළු වෙන මොන්ටිසෝරි ගානක් දාලා තියෙන්නේ. හැබැයි සිස්ටම් එකක් දෙනවා උගන්නන්න. මෝටර් බයිසිකලයක් එතන හදාගන්න. මෝටර් බයිසිකලයක් 2යි ms ඍණ 2 තරණයකින් 2යි ms ඍණ 2 තරණයකින් මීටර් 25ක් ගමන් කරා. 2යි ms ඍණ 2 තරණයකින් මීටර් 25ක් ගමන් කර එතෙන් සිට ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර එතෙන් සිට තරණයකින් ගමන් කර මීටර් 25ක් ගමන් කර එතෙන් සිට ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර නිශ්චලතාවයටපත් වුණා. ආපහු නිශ්චලතාවයටපත් වුණා. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළා නිශ්චලතාවයටපත් වුණා. දැන් අන මෝටර රථයේ තරණය සඳහා ඊට දත්තචරෙන් ප්‍රකාශනයක් ලියන්න. මෝටර රථයේ තමන් කළ දුර සෙවීම සඳහා ප්‍රකාශනයක් ලියන්න. ඊට ප්‍රකාශන භාවිතා කර ප්‍රවේගය සහ තරණය දුර සොයන්න. මෝටර රථයේ මන්දනය සොයන්න. මෝටර බයිසිකලයේ ගමන් කළ මුළු දුර සොයන්න. චෝකානා මං ඕක මුලින්ම දුන්නේ ඔහොම ප්‍රකාශන ලියන්න කියලා නෙවෙයි කෙලින්ම ඒකාකාර මුලින්ම උපරිම ප්‍රවේගය සහ කාලය හොයන්න කියලා තමයි ගිය සිලබස් එකේ ගාන ඕවයි ගානක් දුන්නම දෙන්නේ. අපි ඒක ඉගෙන ගත්ත චලිත සමීකරණ කියලා කොටසක් අලුත් සිලබස් එකේට පරණ සිලබස් එකත් එක්ක බලනකොට අලුත් සිලබස් එක A level
පැත්තත් එක්කම නිර්මාණය කරන සිලබස් එකක්. හැබැයි මීට වැඩි අමාරුයි පරණ සිලබස්. ගිය සිලබස් එක තමයි හොඳම සිලබස් එක මම දැක්ක ලංකාවේ තිබ්බ. ඊට පස්සේ ඊට වැඩි කොටස් අඩු වුණා මේකේ. ඊට වැඩි සංකීර්ණ ගැටලු ක්‍රම වලට ගියේ නෑ. මගේ නම් අදහස අරක තමයි තිබ්බ හොඳම සිලබස් එක. හොඳට ඔලු හැදෙන මේක. බලන්නකො පුතාලා පරණ පේපර්ස් කරනකොට අහුවේ. දැන් බලන් ඉන්න තප්පරය චුට්ටක් මගේ පුතේ. මේකනේ ගාන week MS එක බිඳුවයි මෙතන T දන්නේ නැහැ. උපයන ප්‍රවේගය V දන්නේත් නැහැ. මෙතන දෙනවා 16යි. මෙතන දෙනවා 20යි. ෂෝ ගානක් අහගෙන. මෙයා මේ ගණන් දෙක අපිට දීලා මේ ගාන දීලා අපිට දෙනවා නොදන්න දත්ත දන්න දත්ත දෙකක්. දැන් සමගාමී සමීකරණ හැදෙන්නේ කොහොමද? එතනදී. මොකක්ද? ඔයාට දුන්නොත් x ධන 5 x ධන 6 සමානයි 10යි කියලා. ඔයා නොදන්න පද තියෙන එකයි. ඒ නිසා ඔයා දන්නේවත් දෙන්නේ එකයි. හරි. දැන් x 6 එකතු කළාම 10ක්. ඇතින් x හොයන්න පුළුවන්. අපි හිතමු x හොයනවා. x සමානයි 10න් 6 අඩු කළාට පස්සේ කීයද 4යි. x 4 4 එකතු කළාම 10යි. මෙහෙම දුන්නොත් x ධන y සමානයි 7යි. දැන් ඔයාට හොයන්න කියන x බෑනේ හොයන්න. ඇයි? ඔයා නොදන්න පද දෙකක් තියෙනවා. එහෙනම් දන්නේවත් නොදන්න පද දෙක හොයන්න මේ දෙක ඇසුරෙන් දන්නේවත් දෙකක් ඕනේ. ඒ නිසා අපි කියනවා මොකක්ද? x ඍණ y සමානයි කියන 3යි කියලා. දැන් පොදුවක්. ඇයි? ඔයා මෙතන මගේ පුතේ x දන්නෙත් නෑනේ අම්මේ. ඔයා මෙතන y දන්නෙත් නෑ. x දන්නෙත් නෑ y දන්නෙත් නෑ. ඒ නිසා මෙන්න මේකනේ ඔයාට ගණිතය උගන්වන සමගාමී සමීකරණේ. ඇයි? x දන්නෙත් නෑ y දන්නෙත් නෑ. ඒ නිසා මේක නම් කරනවා අපි 1 කියලා. මේක නම් කරනවා 2 කියලා. මම දැන් මේ ගණන් ඉගෙනනවා නෙවෙයි. හරි. මම මේ සමගාමී අපිට එකල දැනගන්න එපා. ඇයි අපි මේ සමගාමී සමීකරණය කියලා විසඳන්න මේක තමයි හේතුව. එහෙනම් අපේට තියෙන ප්‍රශ්නේ මොකක්ද? චුට්ටක් මම ඔයාට කොහොමත් උගන්වනවා A level පන්තියට ගිහිල්ලා සන්තෝෂෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. මේ අහන්න. දැන් ඔයා V දන්නෙත් නෑ T දන්නෙත් නෑ VT දෙකක් දන්නේ. ආන්න එතකොට පුතාගේ මනසේ ගොඩනගෙන්න ඕනේ මොකක්ද? ඔයා නොදන්න පද දෙකක් තියෙනවා කියන එකෙන් ඔයාට ගොඩනගෙන්න ඕනේ මොකක්ද? අන්න ඒක තමයි ඔළුවේ හැදෙන්න ඕනේ. අපි ඉගෙන ගන්නවා කියන්නේ අන්න අපේ දැන් මනසට හැදෙන්න ඕනේ මොකද්ද? නොදන්න පද දෙකක් තියෙනවා. ඔයා සමගාමී සමීකරණ පිටු ගණන් පෙරළුවත් මේ විද්‍යාව ගන්න හදන්න බෑ. ඒක මතක් වෙන්න ඕනේ. අන්න ඔය අවබෝධයෙන් හැදුවා නම් මොකද්ද මේ සමගාමී සමීකරණ කියලා හැදුවේ? අන්න දැන් ඔළුවට එනවා. ඒක මං කිව්වේ. වැදගත් වෙන්නේ ගණන් හදන ටික නෙවෙයි. ඒ හදන එක ගානක් මේ මං හදන එක ගානක් විභාගයට එන්නේ වෙනස් ගානක්. ඒ වෙනස් ගාන හදන්න පුළුවන් වෙන්න අපි වෙනස් විදිහට දැනගෙන යන්න ඕනේ. පුතේ නොදන්නේව දෙකක් තියෙනවා කියන එකේ තේරුම අපිට එහෙනම් මොකක්ද? මේ ගාන හදන්න සමගාමී සමීකරණ වලට යන්න වෙනවා. එහෙනම් මොකක්ද? මේ නොදන්න දෙන්නගේ දන්නේවත් දෙකක් තියෙන්න ඕනේ. තියනවද එහෙමම? ඔව් තියෙනවා. මොකක්ද? එකක් දෙනවා තරණය දෙනවා. ඒ acceleration දෙකයි ms න දෙක. තවත් අපිට දන්න එකක් දෙනවා මොකක්ද? තව අපිට දන්න එකක් දෙනවා. දන්න එකක් දෙනවා මෙයා ගමන් කරපු මුළු දුර
තරණය වෙච්ච දුර ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය හෙව්වනම් ගමන් කරපු මුළු දුර එනවනේ. එයා ඒක දෙනවා කීයයි කියලාද? 25 මීටර කියලා. ඒක දෙනවා කියද 25 මීටර කියලා චුට්ටක් ඉන්න. දැන් මොකද වෙන්නේ පොඩ්ඩක් ඉන්න. දැන් මොකද වෙන්නේ? මෙතන දෙනවා 2 ms එන 2. මෙතන දෙනවා ගමන් කරමු මුළු දුර මීටර 25යි. මුළු දුර මීටර 25 කියන්නේ මේ ත්‍රිකෝණේ වර්ගඵලය. එහෙනම් අපිට දන්න පද දෙකක් ලියන්න පුළුවන් මොකක්ද? එකක් තරණය ප්‍රකාශනයක්. තරණය දන්නවනේ. අපි ලියනවා මොකක්ද? අපි ලියනවා පොඩ්ඩක්කින් හොඳට අහන් මගේ පුතේ. අද දවසට මේක ඉගෙන ගත්තත් ඇති. අද මේ හවස පන්තියේ ඔයා මේ කෑල්ල ඉගෙනගෙන ගියත් ඇති. එකක් හරියට අල්ලගෙන ගියත් ඇති. තරණය සමානයි ප්‍රවේග වෙනස. බෙදීම කාලය. එහෙනම් තරණය කියන්නේ 2යි ms එන 2යි ප්‍රවේග වෙනස කියන්නේ v. ගත වෙච්ච කාලය කිව්වේ මගේ පුතේ t. එහෙනම් මේ t මෙහෙට ගියොත් 2යි t සමානයි v. ලස්සන ඕන ලේම් v සමානයි 2යි t. 1. හත් නිකම් මං වේගෙන් කළා වගේද නෑ? තරණය කියන්නේ 2යි ප්‍රවේග වෙනස v කාලය ගත්ත t බෙද මේක තරණය කියන්නේ මේකනේ මේ ත්‍රිකෝණේ මේ ත්‍රිකෝණේ පෙන්නන තරණය තරණය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. එතකොට මේ t මෙහෙට ගියාම 2යි t වුණා සමානයි v. v සමානයි 2යි t. මම මේ උගන්වන්නේ අර මේ පන්තින්න දක්ෂම ළමයාට තේරෙන්නම නෙවෙයි. මේ පන්තින්න හැම දරුවෙක්ටම තේරෙන්න. ඒකයි මේ බොහොම සරලව ක්‍රමානුකූලව ගන්න. ඒතර ඒ දරුවටත් තේරෙනවා. කවුරු හරි ප්‍රවේග කාල පස්තාර අමාරුවෙන් අල්ල ගන්න හදන පැටියටත් තේරෙනවා. ඔක්කොම ගොඩ දාගෙන යන්න එපා. දක්ෂයා වගේම අනිත් එකවත් ගොඩ දාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ මනුස්සකම චුට්ටක් මේ අහන්නකො මගේ පුතේ. අනේ ආදරේ. ඒ කියන්නේ රිවිෂන් එකක් නෙමෙයි. රිවිෂන් එක ඊට පස්සේ නෙමෙයි. දැන් දෙවෙනි කතන්දරේ මොකද්ද? ගමන් මේ තරණයෙන් ගමන් කරපු දුර දීලා තියෙනවා මීටර් 25යි. තරණයෙන් ගමන් කරපු දුර කියන්නේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙනම් අපි ගාව තියෙනවා භාණ්ඩයක් මොකක්ද? තරණය වූ දුර සමානයි මීටර් කීයද? 25යි. ලියන්න පුළුවන් මොකක්ද? ත්‍රිකෝණයේ වර්ගඵලය. භාගයක්. ආධාරකයේ t වැඩි කිරීම බකේ v සමානයි 25යි. දැන් මේ දෙක මෙහෙට ගියා. එතකොට 50යි. මොකද vt සමානයි 50යි. දැන් ආව vt සමානයි 50යි. මේක දාමු 2. දැන් ඉතින් අපි ගාව තියෙනවා අර ඔයා සමගාමී සමීකරණ 10ක් විතර හදලා යනකොට අහන ගාන 11 වෙනි ගාන වගේ ගාන. මන් දැන් ගණන් පොත ගැන අවබෝධයක් නැහැ. මොකද්ද තියෙන්නේ? අපි ගාව තියෙන එක v සමානයි 2යි t. ඒ කිව්වේ එක. තව එකක් තියෙනවා vt සමානයි මගේ පුතේ 50. ඒ තමයි 2. දැන් ඉතින් පුතා දන්නවා මේ t තියෙන හැමතැන v තියෙන හැමතැනටම දාන්න පුළුවන් මොකද්ද? 2යි t. v කියන්නේ 2යි t. දැන් සමගාමී සමීකරණ විසඳන්න බෑ. මේ දැන් අර අපිට දැන් පුරුදු x ධන y සමානයි 12යි x වෙන y සමානයි 8යි නෙවෙයි. මට ඉතින් සමගාමී සමීකරණ ලක්ෂයක් වුණත් එක ටිකට ටික ගන්න ලියන්න පුළුවන් ඈ. හරි. දැන් මොකද කරන්නේ? එකෙහි නැතුව දෙකෙහි එක ආදේශ කරමු. එයි v වෙනුවට දාන්න පුළුවන් 2යි t කියන එක.
දෙකෙහි එක ආදේශයෙන් දෙක මොකක්ද? VT සමානයි 50යි. V තියෙන හැමතැනම දාත හැකි 2යි T. එහෙනම් 2යි T දැම්මා V තියෙන දැන්ට 2යි T වැඩි කිරීම T කියන්නේ 50යි. මම එකපාර දෙන්නම් 2යි T වර්ග 50යි. දෙකයි T වර්ග 50යි. එතකොට T වර්ග කියන්නේ කීයද? 50 බෙදීම 2 කියන්නේ කීයද? 25යි. ඒ කියන්නේ T කියන්නේ කීයද? 25 වර්ග මූලය කියන්නේ 5යි තප්පර. අන්න T ට ආව උත්තරේ තප්පර 5යි. T ට උත්තරයක් ආව තප්පර 5යි. දැන් මොකද කරන්නේ? හරි. දැන් T ගේ අගය දානවා එකෙහි. T අගය එකේ ආදේශයෙන් A කිව්වේ V සමානයි 2යි T. V එනවා T එනවා කීයද 5යි. ඒ කියන්නේ T කියන්නේ 5 නම් 2 වරක් 5 සමානයි කීයද 10යි. ms ඍණ 1යි. හරිනේ. හරිනේ. අපේ බලාපොරොත්තුව ඉෂ්ටුණානේ. මොකක්ද අපේ බලාපොරොත්තුව? අපි T දන්නෙත් නෑ V දන්නෙත් නෑ. කලබල වෙනවද අපි ඉන්නේ? පුතේ තාම මේම ගානක් විභාගෙට අහලා නෑ. තාම ඔයා දුවන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරවල කිලෝමීටර් 10ක. හැබැයි ඔය 10 දුවන ගමන් අපට 10 අච්චු පොතේ සිලබස් එකේ දුවන ගමන් විභාගෙට 12 13 14ට ඒගොල්ලෝ දුවනවා. ඔයාට පාස් පේපර්ස් කරනකොට තේරෙයි සමහරවල්ලාට අපි නොහිතන තැන් වලින් ඒගොල්ලෝ පටන් ගන්නවා. අපි හිතන්නේද සිද්ධාර්ථ මේ ගන්න. අද ඔයාට පාස් පේපර්ස් එක කතා කරනකොට තේරෙයි අපි මොනදන්න මොනතරම් බහුවර්ණ මේ පාස් පේපර්ස් වල තියෙනවද. අපිට තනියෙන් කරගන්න බැරි. මං මේ අහන්නකෝ අම්මේ දෙක. හැබැයි තාම මෙහෙම එකක් අහලා නැහැ. අහන්නෙත් නැහැ. ඒකම අහන්නෙත් නැහැ. හැබැයි මොකද්ද? අපිට අපි ගැන පොඩි විශ්වාසයක් හදනවා මේ වෙයි. අපිට මේ වගේ ගානක් හදලා යන අපිට අර මෙතන 5 දීලා මෙතන 16 දීලා මෙතන 20 දීලා මෙතන 10 දීලා ගා හදන ගාන කොයියක් වෙනවා. ගානක් නෙවෙයි වෙනවා. අපි ඒවම හදා ගියාම කෝටි වෙනසක් ආපු ගමන් අපි පේපර් එක පාටම මොකද වෙන්නේ? අපි බය වෙනවා. විශේෂයෙන් ඕක වෙන්නේ වැඩ කරන දරුවන්. ඇයි? උන් යන්නෙම ඒක ගන්නනේ. ඒක හද සාධාරණ ඒ 9 කරේ තියාගෙන ඉන්නේ. ඒ 9 කරේ තියාගෙන ඉන්නේ කාට? පේපර් එක ගත්තාම පොඩ අප්සෙට් වෙච්ච ගමන් ඒකනේ අඬාගෙන බැලපිය ළමයි එළියට බහින්න සයන්ස් නැක්ස් පේපර් කරලා ළමයි එළියට බහින්න අඬාගෙන ඇයි? හැමතිස්සෙම අහන්නේ අලුත් ඒවා. සයන්ස් පේපර් එක අහන්නේ අලුත් ඒවා. ඒ නිසා එහෙම අහපු ගමන් ළමයා අර වැඩ කළා ගිය දරුවා ලංකා විභාග කියන්නේ ඔබේ දැනුම බලන එකක් නෙවෙයි. යම් කොටසක් තෝරා ගන්න. හොඳට තේරුම් ගන්න. ලංකාවේ විභාග තියෙනවා නම් ළමයාගේ දැනුම පරීක්ෂන්න අපේ ලංකාවේ 195ක් O level පාස් වෙන්න ඕනේ. ඒයි එහෙම නෙවෙයි. ලංකාවේ විභාග කියන්නේ මොකක්ද? හලන්න පුළුවන් තැනේ හලා ගන්න try කරන එක. එහෙම නෙවෙයි. දැන් ළමයි සිස්සත් පාස් ලිව්වයි කියලා ළමයි ඔක්කොම සිස්සත් පාස් කරන්නේ නැහැ. ස්කෝලවල බලනවා මොනතරම් ප්‍රතිශතයක් ස්කෝලවලට ඇතුළත් කරන්න පුළුවන්. අපි ස්කෝලවල ඉඩ ප්‍රමාණය තියෙන 1000යි. දැන් බලනවා ලකුණු 1000 ළමයි 1000ක් එළියට දාන්න අපි ලකුණු 1000න් ඉස්සත් ළමයි 1000ක් පාස් කරන්න බලනවා 160න් දුන්නොත් එහෙම 160න් ඉහළ ළමයි ඉන්නවා 2000ක් කාලා වරෙන් බෑ දැන් 1000ක් ගන්න ඕනේ බලනවා 170 නම් ඉහළ දුන්නොත් අන්න 1000ක් තෝරගන්න පුළුවන්. දැන් දානවා කටත් මාර්ක් එක මොකක්ද? 170යි. ලංකා විභාග කියන්නේ දැනුම බලන ඒවා නෙවෙයි. ලංකා විභාග කියන්නේ කපලා හැරලා ටිකක් අරගෙන යන ඒවා. ඒ නිසා අපි යන්න ඕනේ දැනුම විතරක් අරගෙන නෙවෙයි ලංකාවේ විභාගෙට මූණ දෙන්න පුළුවන් වෙන්න මනසක් අරගෙන යන්න ඕනේ. හදා ගන්න ගන්න. ඊටු ටික පුතා තනියෙන් හද ඊටු ටික හදන්න දෙන්නේ නැහැ නේ සාමාන්‍ය පස්තාරය.
ඩෝන් ගාලා දාගන්න. අර අඩුපාඩු ටික හදාගන්න. හදාගෙන මේ ගාන ටග් ගාලා හදාගන්න. මුලින්ම කියනවනේ මෝර රතේ තරණය සඳහා දත්තතර ප්‍රකාශනයක් ලිව්වා මේක. ඒ වගේම ගමන් කළ දුර තරණයෙන් ගමන් කළ දුර සෙවීම සඳහා ප්‍රකාශනයක් මෙහෙම. මේකෙන් අතුරෙන් කාලය සහ ප්‍රවේගය හොයන්න මේක. දැන් ඔගේ ප්‍රශ්නේ මෙහෙම දුන්නොත් ඔයා හදයි. එහෙම නොදී මේ ගාන දීලා මෝටර රථයේ තරණය තරණය වූ කාලය සහ ප්‍රවේගය හොයන්න කිව්වොත් අන්න එදාට අපි මේක දැනගෙන ඉන්න ඕනේ. ඒකයි මම කිව්වේ. අද ඕනේ. එදාට දැනන් හිටියම ඇති. හදාගන්න ටක් ගාලා මගේ පුතාලා. අද සමහර ළමයිට එන්න බෑ සෙට්මින් එක එක්සෑම් නේ. එයාලා හෙට උදේ රෙකෝඩින් එක බලන්න කියලා කියන්න. බහුවදා රෙකෝඩින් එක බලනවා කියලා දැනගත්ත ගිය සතියේ පන්තිය කරන්න බැරි වුණා කුච්ච ළමයි. විශේෂයෙන් කෝල් කළාද රෙකෝඩින් එක නැහැ කියලා. ලොකු පිරිසක් බලනවා හෙට රෙකෝඩින් එක. හොඳයි. මෝර රතේ මන්දනේ හොයන්නේ ඒක හොයන්නේ වෙලක් නැහැ නේ ගේවන්නේ 10යි යෙදීම 4. ඒක මං හදන්නෙත් නෑ මෝටර බයිසිකලේ ගමන් කළ මුළු දුර හොයන්නේ කොහොමද ට්‍රපීසියමේ වර්ගඵල එක මං හදන්නේ නෑ පුතාලා හදාගන්න. මේ පුතාලා කීප දෙනෙක් මාර සම්නක් දෙනවානේ සිග්නල් නැති වෙනවා ආයෙනවා නැති වෙනවා ආයෙනවා අර නොමිලේ වයිෆයි දෙන්න ආපු වෙලාවේ රනිල් මහත්තයා වයිෆයි එක දුන්නා නම් එයාගේ පයි එක අපිට හරියනවා නේද දුන්නේ නෑනේ ආපෝ චන්දිල්ලන් නාම දෙයි කියලා නොමිලේ වයිෆයි හරිනේ ඉදිරියට පුතා තනියෙන් හදාගෙන යන තරණය අහන්නේ අර මන්දනේ එතකොට තරණය බෙදීම ප්‍රවේගය වෙනස බෙදීම කාලය දැන් අපි දන්නවානේ උපරිම ප්‍රවේගය 10යි 10 බෙදීම එතකොට 4 මන්දනේ වෙන්නේ තප්පර 4ක් දෙනවා 2.5යි ඊගාවට ගමන් කරපු මුළු දුර ත්‍රපීසියමේ වර්ගඵලය භාගයක් එක පාදයක් 20යි අනිත් එක 5යි 16 අතර වෙනස 11යි 20 ධන 11 ලම්බ කුස 10යි
පුතාලේක හදන්න. පන්තියේදී ලිව්වාම බෝඩ් 3 ලියලත් මදි අපි. දැන් කොහොමද මම මේ බෝඩ් වල ලියන්නේ? දැන් පුරුදුයි ඒක. දැන් අවුරුද්දම ලිව්වනේ. පුතේ ඊගාවට හරිනේ. මේ මයික් ඔන් කරගෙන කැමරා ඔන් කරගෙන පන්තිය කරන්න අපි හරි ආසයි. එහෙම කළා නම් හරි ෂෝක්. පුතාලට ලිව්වද කියලා මට ඔයාලම පේනවා. මොකද සමහර ළමයි ඉන්නවා කැමරා ඔන් කරන් වැඩ කරන. එතකොට ප්‍රශ්න තියෙනවා නම් අහතෑගේ හරි ෂෝක්. කොහොම කරන්න බෑනේ මේ එක එක සත්තු පයින්නවනේ. YouTube කාර්යෝ පයින්නවා. ඒ ළමයි නෙවෙයි. උන් පැනලා එක එකව දාන්න. දාලා මොකද කරන්නේ? මල ජරාවක් දානවා සමහරවල්. දැම්මම අපි කේන්ති අරන් බයිනවනේ. උන් ඒ ටික වීඩියෝ කරගන්නවා. කළා දානවා zoom මාතල් කියලා YouTube එකේ. අපේ මිනිස්සු හරි ආසනේ කාලේ කන. ලංකාවේ YouTube තරම් හිරිකිත YouTube නෑනේ ලෝකෙ කොහෙවත් බලන්න කොකා ගැන තියෙන එක්ක සමිත ගැන. එක්ක රංජන් ගැන. එක්ක මරා ගැන. එක්ක කවුරු හරි ගෑණියෙ මිනිහෙ පැනලා ගිය එකක් ගැන. ගෑණියෙ මිනිහෙ ඩිවෝස් වෙච්ච එකක් ගැන. අපේ YouTube ලෝකෙ එච්චර ගණන් ගන්න YouTube නෙවෙයි. බලන්නකො අනිත් ඒවා. ඒවා මේ කම්පියුටර් එක හැදුනහම කඩා ගන්න විදි, හැදුනහම කඩුනහම හදා ගන්න විදි. ගෙදර දොර හදා ගන්න විදි, අස්පස් කරන විදි. අනේ මේ මිනිස්සු මොනතරම් දේවල් ඉගෙන ගන්න දේවල්ද තියෙන්නේ කියලා. එක්ක භාෂාව ඉංග්‍රීසි. අපේ රටේ තියෙන්නේ මොනවද? අපේ රටේ මිනිස්සු වැඩිම මේ මන් දැක්ක මේ දවස්වල වැඩිපුරම views තියෙන්නේ මොකේද? අර සමිතගේ චූටි මහත්තයා කෙනෙක් කියන්නේ චූටි බබා තොටිල තියන් ඉන්න එක්කෙනා අන්නයා ගෙදර හදන කෑම ගැන දාන මම දැක්කා 3 ලක්ෂ ගාණක් views. අද දැම්මාම හෙට වෙනවා 3 ලක්ෂ ගාණක්. හිතා ගන්න පුළුවන් නේ අපේ බොන බොබා මොනවද කරන්නේ කියලා මල ඊයන්නේ. හරිනේ ඇතේෂ්. ඒ නිසා ඒව තමයි අරව දැම්මාම ඒව තමයි අපේ ලංකාවේ ෂෙයා වෙන්නේ. අප්පරයක් එක්ක. දැන් මම යනවා මෙහෙම කතන්දරයක්. පුතේ ඊගාට ප්‍රස්තාර 3ක් දැනගන්න ඕනේ. දැන් මේව දැනගෙන ගියාම ඔයාට තේරෙනවා පාස් පේපර්ස් කරන්න මොනතරම් ලේසිද කියලා. ඉගෙන ගන්න දෙයක් නැහැ. පාස් පේපර්ස් කරන්න ගියාම දෙන්නේ කෙලඩොට්ට කෙලව වගේ ලියන්න යන්නේ. දැන් මේ ලෝකේ තියෙන සියලු වස්තුන් පහළ නැද ගන්නවනේ. දැන් මම පන්ති ගන්නව නම් කොහොමද කියන්නේ? පුතා බලන්න රෑට පේන තැඹිලි වල පහළට එල්ලෙනවා. මං ගැන පුතාලා බලන්න ඈත තියෙන කොස් ගෙඩිය පහළට එල්ලෙනවා. පුතාලා බලන්න රෑට තියෙන පුවක් වල පහළට එල්ලෙනවා. අර බලන්න ඈත තියෙන අඹ ගෙඩිය පහළට එල්ලෙනවා. අපි කියනවා මොකක්ද? මේ වටේ තියෙන හැම වලු දෙසම බලන්න, ගෙඩි දෙසම බලන්න. ඒව බැලුවහම මේවා සියල්ල පහළට එල්ලී තියෙනවා. ඇයි? සියලු වස්තුන් ගුරුත්වාකර්ෂණයෙන්ද පහළට එල්ලෙනවා. පහළට තමයි වැටෙන්නේ. මම මේ පෑන අතෑරියට පස්සේ පහළට වැටෙන්නේ. උඩට ගිය වස්තුවක් නැවත වැටෙන්නේ මොකටද? පහළට. ඇයි? ගුරුත්වාකර්ෂණ බලය. එහෙනම් මේ ලෝකේ තියෙන සියලු වස්තුන් පොළොව දෙසට ඇද ගැනීමේ බලයට කිව්ව ගුරුත්වාකර්ෂණ බලය. දැන් මොකද කරන්නේ? අපිට මේක වැදගත් ගණන් තුනක් ගන්නවා. අපිට වැදගත් ප්‍රස්තාර තුනක් ගන්නවා. නිශ්චලතාවෙන් පහළට අතෑරපු වස්තුව ඊගාව තප්පරේ වෙනකොට එයාගේ ප්‍රවේගය කීයේ බවට පත් වෙනවද? 10යි ms ශ්‍රේණියකයි. ඊගාව තප්පරේ වෙනකොට එයාගේ ප්‍රවේගය කීයද මගේ පුතේ? 20යි ms ශ්‍රේණියකයි. ඊගාව තප්පරේ වෙනකොට එයාගේ ප්‍රවේගය කීයද? 30යි ms ශ්‍රේණියකයි.
ඊගාව තප්පරය වෙනකොට යාගේ ප්‍රවේගය කීයද මගේ පුතේ 40යි ms ඍණ 1යි. මොකක්ද උනේ? නිශ්චලතාවෙන් පහළට වැටෙන සෑම වස්තුවක්ම සෑම තප්පරයක් පාසාම අනේ මගේ පුතේ යාගේ ප්‍රවේගය 10යි ms ඍණ 1 බැගී වැඩි වෙනවා. එහෙනම් 10යි ms ඍණ 1 බැගී වැඩි වෙනවා නම් මොකක්ද කියන්නේ? ප්‍රවේගය වැඩි වෙනවට මොකක්ද කියන්නේ? තරණය වෙනවා. එහෙනම් කොහොමද තරණය වෙන්නේ? 10 තරණය වෙනවා. මොකක්ින්දද? ගුරුත්වාකර්ෂණ බලය නිසා 10 වැඩි වෙනවා නම් අපි ඒ කිව්වා මොකක්ද එහෙනම්? තරණය වෙනවා 10 බැගින් g ඒ කිව්වේ ගු දුන්නත් නැතත් ගන්නින් එකම සම්පත මොකක්ද අපිට ගු 10යි. ඒ කිව්වේ ගුරුත්වජ තරණය 10යි ms ඍණ 2යි. අපි යන්න පරස්ථාන. අපි යන්න ප්‍රස්ථාන මේකේ ප්‍රස්ථාන මේති අපි යන්න ප්‍රස්ථාන නිශ්චලතාවයේ පහළට වැටෙන වස්තුවක චලිතය මෙතන දානවා වේ ms ඍණ 1 මෙතන t තප්පර මෙන්න බිඳුව මේ 1 2 3 4 5 10 20 30 40 එකේදී බිඳුවේදී බිඳුව එකේදී 10 වුණා දෙකේදී 20 වුණා තුනේදී 40 වුණා වෙන්න අර තරණය වෙච්ච කතාවම තමයි. ඔන්න පාසාර දැන් අඳින්න යන්න එපා. පොඩ්ඩක් එන්න මතක තියාගෙන ඉන්න. තරණය වෙනවා. තරණය වුණා. 2 ඊගා ප්‍රස්ථාන. පහළ ඉඳලා වස්තුව ඉහළට විසිකලා අනිත් පැත්තට. දැන් 40න් විසිකලා ඊගා වෙනකොට 30යි ඊගා වෙනකොට 20යි ඊගා වෙනකොට 10යි ඊගා වෙනකොට බිඳුව උඩට ගියා. සෑම තප්පරයක් පාසාම ප්‍රවේගය විසිකලාට පස්සේ 10 අඩු වුණා. සෑම තප්පරයක් පාසාම ප්‍රවේගය 10 අඩු වුණා. හොඳට අහන් ඉන්න. හැමෝටම පුතා රෑ පන්තියක කොන්ද කෙලෙන් තියාගෙන ඉගෙන ගන්න බෑ. හැමෝටම ඉගෙන ගන්න බෑ. හැමෝටම මේ වැඩ කරන්න බෑ. ඒ මිනිස්සු තමයි පොකට් එකේ සල්ලි ගානක් වැඩි කරගන්නේ. වැඩියෙන් වැඩ කරන මිනිස්සු හොඳ පෞරුෂයෙන් ඉගෙන ගන්න මිනිස්සු පොකට් එකේ ගානක් වැඩි වෙනවා. මේ බිඳුව 1 2 3 4 5 10 5 10 20 30 40 කොහොමද යන්නේ? දැන් මොකද වෙන්නේ? 40න් විසිකලා බිඳුවේදී 40යි. එකක් වෙනකොට මෙයා 30 වෙලා. දෙකක් වෙනකොට කී වෙලා? 20 වෙලා. එහෙනම් සෑම තප්පරයක් පාසම් ප්‍රවේගය අඩු වුණා. මන්දනය වුණා. මෙන්න මන්දනය වුණා. ඊගාවෙක තපස්තරයක් වෙන මොකක්? ඉහළට විසිකරපු වස්තුව බිඳුව වෙනකන් ගිහිලා නවතින ඊට වැඩි යන්න බෑ. මම මේ පෑන් උඩට විසිකලාම මෙයා බිඳුව වෙලා නවතින. තව යන්න බෑ. මෙයාට යන්න බැරි බිඳුව වෙච්ච ඉඳ තමයි යන්නේ නැත්තේ. වෙන යන්නේ නැහැ. ඊට පස්සේ ආපහු මොකද කරන්නේ? ආයි පහළට වැටෙන්න ඕන. උඩට විසිකලාම බිඳුව වෙනවා. බිඳුව වෙලා තව යන්න බෑ. අනේ මේ ආපහු වෙනවා. එහෙනම් පැති දෙකයි. පරස්තාරේ පැති දෙකයි. අපි හිතමු 40න් විසිකලාය කියලා. එහෙනම් තප්පර 4ක් තුලදී නිශ්චලතාවයටපත් වුණා. උඩට ගියා. එක පැත්තක් දාන්න. උඩට ගිය පැත්ත දාන්න අනිත් වෙන පැත්ත මොකද රෙන්න? මොකද්ද විශේෂත්වය? මම මෙයා 40න් විසිකලොත් මගේ අතට වැටෙන්නේ 40ම තමයි. හැබැයි මේක මං කියනවා ධන 40යි මේක මං කියන ඍණ 40යි. මොකද්ද මේ ඍණ 40 කියන එකේ තේරුම? පැත්ත මාරුණා කියන. උඩට ගිය වස්තුව දැන් වැටෙන්නේ පහළට අනිත් පැත්තට එනවා. එතකොට ඍණ 40යි. ඒ ඍණ 40යි. හරි මේ. yes. ඕකනේ පස්තාරේ. එහෙනම් ගුරුත්වාකර්ෂණ බලය යටතේ අහන්න පුළුවන් පරස්තාර තුනයි. ඉහළ සිට වස්තුවක් පහළට වැටෙනවා මේක. පහළ සිට වස්තුවක් ඉහළට විසිකරනවා මන්දනය මේක. ඉහළට ගිය වස්තුවක් ආපහු නැවත පහළට වැටෙනවා මේක. තව එකක් ආත හැකි ඕන. u ප්‍රවේගයකින් පහළට විසිකලා මේ ආරම්භක ප්‍රවේගය විසිකරන බිඳුවෙන් නෙවෙයි එහෙනම් මේක පටන් ගන්න u ගේ. ඊට පස්සේ ආයි මන්දනේ තරණය වෙනවා. මෙයා බිඳුව නෙවෙයි මෙතනින් පටන් ගන්න. තව තියෙනවා පස්තාර කීපයක්. විස්ථාපන කාල පස්තාර තරණය වෙනවා අඳින්න පුළුවන් විස්ථාපන කාල පස්තාරකේ.
අපි ඒවා අඳිනවා තා පොඩ්ඩෙන් දැන් පාස් පේපර්ස් ටික කතා කරනකොට ටක් ගාලා මේ පස්තාර තුන දාගල් රිවිෂන් ගයිඩ් බුක් එකේ පැත්තකින් තියලා සල්ලරේගේ චලිතේ පාස් පේපර්ස් ටික ගන්න මේ පස්තාර තුන ඇඳලා ඉවර කළා ඩෝන් ගාලා ටක් ගාලා නේ හරිනේ ඇත්තනේ ඊගාවට නිදහසේ බලන්න ෂෝට් නෝට් පොත් ඊගා නිදහසේ බලන්න ෂෝට් නෝට් පොත ඊට පස්සේ ආපහු බලන්න ඕනේ දැන් අදම ගත්ත පොත අදම ෂෝට් නෝට් පොත ගත්තා ගියා දැන් මේ මොහොතේ තියා හිටියත් කමක් නැහැ ගියා මේක ප්‍රවේග කාල පස්තාරවලට එහෙම කරන්නේ වැඩි ඉවර කරගෙන යන්න ඕන ගියා ප්‍රවේග කාල පස්තාරවල ටක් ගාලා ඒකට දාගත්ත ඒකට අද කළා කියලා දාගත්ත හරියක් ඒකත් හරි ෂෝ දාගත්ත හරිය සල්ලරේකේ චලිතයට ගියා මේ විස්ථාපන කාල ප්‍රවේග කාල ලස්සන එක තැනක පෙන්නලා තියෙනවා දුර විස්ථාපනයේ ප්‍රවේගය හරි දැන් ඊගට එහා පැත්තේ පෙන්නන ගුරුත්වාකර්ෂණ බලයේ පස්තාර ටික එද ඔච්චර මේ ගුරුත්වාකර්ෂණ බලයේ පස්තාර තුන තියෙනවා මෙතන හරි අදින් ඉවර කළා ෂෝට් නෝට් පොතට ගියා එතනින් මෙහෙම ටක් ගාලා අදම වැඩේ ඉවර කළා එච්චර ඊගට දාන්න හරියක් ඉවරයි ඒක අර එතකොට තමන් හැමතිස්සෙම තමන්ගේ වැඩ ඉවර වෙනකොට පොඩි එනවා මානසික තෘප්තියක් පොඩි සතුටක් මගේ දැන් වැඩ ඉවර වෙනවා තමන්ට එනවා පොඩි නිකන් ආත්මීය සතුටක් හරි ෂෝ සතුටින් ඉගෙන ගන්න ළමයා තමයි හොඳට ඉගෙන ගන්න අද ඉවර කළා අද විස්ථාපන කාල ප්‍රවේග ආර්ස කළා දැම්ම හරියක් දැන් ආපහු ඒ පිටුවංක එක ආපහු දවසක් බැලුවොත් ආයි දැම්ම හරියක් දැන් ඕවගේ රයිට් 10ක් විතර වැටෙනකොට මොකද ඔයා ගොඩක් වැඩ කරනවා ඔයාටම දැනෙනවා තමන් ගැන පොඩි සතුටක් පුතේ මගේ පුතාලා උඹලා මගේ උන් බය වෙන්න එපා හිමියා කලබලයක් නැතුව යන් මානසික පීඩනයක් ඇති කරගන්නෙම නැතුව යන් ඇයි අපේ ශක්තිය හානි කරගන්න එපා ඔලවල් විභාගයෙන් අපිට තව තියෙන විභාගයක් A level අපිට තියෙන ඒකට ඔබ වෘත්තිකයේ හදන ඔබේ අනාගතයේ A level වලින් පස්සේ වෘත්තිකයක් වෙන්න ඕනේ ඉංජිනේර ලෝය කෙනෙක් වෛද්‍යවරයෙක් ගණකාධිවරයෙක් තව ඔබට ඉගෙන ගන්න තියෙනවා ඒකේ තව ඔයාට ක්වොලිෆිකේෂන් ගොඩාක් හදා ගන්න නෑ ඇයි රැකියාව ඉහළ තැනකට යන්න ප්‍රොමෝෂන් හම්බෙන්න ඇයි අපි හිතමු accountant කෙනෙක් කිව්වම 7 දෙයියනේ 7 දිබ්බාගේ ගෙනවා ළමයි රැකියාව තැන්ට එනවා ඒ අතර ළමයි සිම් කළා සිම්මා කළා තව එක මැනේජ්මන්ට් පෝස්ටල් කවුද ආයතනය ගන්න අර නිකන් සර්ටිෆිකේට් එකක් අතේ තියාගෙන බොහොම හිමි කැම්පස් එකේ උපාධිය කර යන්නේ කාමද නෑ බලනවා ඊටත් වැඩි ක්වොලිෆිකේෂන් තියෙන උන් ඉන්නවා අන්න තමන්ගේ ආභරණ හදා ගන්න වෙනවා අර තමන්ගේ කෙල්ලෝ එක එක ආභරණ පලන්ත ගන්නවා වගේ ඔයාගේ අධ්‍යාපනයේත් ඔයාට ඒ කාලය තුල එක එක ආභරණ පලන්ත ගන්න වෙනවා ඒ නිසා මේ මන්ද බුද්ධ විභාගයෙන් ඔබේ ශක්තිය සියල්ල හීන කරගන්න එපා
ඔයාට තව ඉගෙන ගන්න ගොඩාක් තියෙනවා ඈතට. දැන් පුතාලගේ ශක්තිය ගොඩාක් හීන කරලා තියෙන ගෙවල් වලින්. සිස්සත් විභාගෙම්ම ඉගෙන ගන්න ඕනේ ශක්තිය ජීවිතේ 75ක් අම්මා භාවිතා කළානේ. මොනතරම් ඉගෙනුවද? එහෙම කළා ඔබේ ශක්තිය අනවශ්‍ය ලෙස හීන කරලා තියෙන. තව හීන කරගන්න එපා. ක්‍රමානුකූලව යන්න. මේ බලන්න. දැන් යනවා මෙහෙම කතන්දරයකට හොස්. මගේ පුතේ අවසරයි කිව්වා. ඊග මාත්‍රකාව ගන්න ටියුට් එක සල්ල රේඛයේ චලිතය එකින් එක කතා කරමු. එක ගානෙන් ගාන කතා කරමු. එක ගානෙන් ගාන කතා කරමු. 1983 1983 රාශීන් යුගලම අදීස වන්නේ කවරකද? අදීස රාශිය අපි කතා කළා. අදීස රාශීන් යුගලම අදීස වන්නේ විශාලත්වයක් විතර ඇතින දිශාවක් නෑ, දෛසික නෙවෙයි. අර මොකක් වේගය සහ එක ගත්තාම ශක්තිය සහ ශමතාව. ශක්තිය කියන්නේ දිශාවක් නේ, විශාලත්වයක් විතරයි. ශක්තිය බෙදීම කාලයක විෂමතාව. ඒ දෙකම එහෙනම් මොකක්ද? අදීස. එන අනිත් උත්තර බල ප්‍රවේගයේ තරණය දෙකම දෛසික. වේගය අදීස බර දෛසික. විස්ථාපනය පුතා දෛසික. නමුත් බලය දෛසික වුණාට මතක තියාගන්න. බලය නිසා ඒකක වර්ගඵලයක් මත ගොඩනැගිල පීඩනය කියන එක අදීස රාශියක්. ඕනනම් එතන රවුමක් දාලා ඉරක් ගහලා දාගන්න පීඩනය. ගාව දාගන්න බලය දෛසික රාශියක් වුවද පීඩනය අදීස රාශියක් වේ කියන. බලය දෛසික රාශියක් වුවද පීඩනය අදීස රාශියක් වේ කියන. මම ඔයාට ආපහු මෙහෙම ටියුට්ස් දෙන්නේ නැහැ. මම කොහොම මෙහෙම දීලා නැහැ. මේ කලාතුරකින් මෙහෙම දෙන්නේ මේ ඔන්ලයින් එක ඇතුලේ හින්දා. නැත්තම් මම දෙන්නේ ඔෆ්සෙට් ටියුට්. එනිසා ඊගාට ඔයාට දෙන්නේ පේපර් බුක්. ටියුට් එකේම ලියන මේ රචනා පස්සත් හිස්තැන් තියලා දෙන්න. ඔයා ලස්සන ක්‍රමානුකූලව කරගෙන යන්න. මම ලබන සතියේ තීරි පන්ති වලදී කියනවා මම පේපර් පොත දුන්නාම ඔයා ආයි දැන් බල ඉන්න දෙයක් නැහැ. පොතම කළා දැම්මා. පොතම කළා දැන් අර අවුල නෑ. අර මුල් කාලේම කවන්නේ මම කියන එක කරනවා. දැන් ඉවරයි. දැන් ඔයා දැරලා දෙන්න. පොත ගත්තා, පොතම කළා. පොතම කළා මම ගන්න වෙලාවට හරි වැරදි දාගත්තා. අඩුපාඩු හදාගත්තා. එච්චරයි. පොතම කළා. ලබන සතියේ මම කියනවා පේපර් බුක් එක ගත්ත ගමන් පොතම කළා. ආයි බල ඉන්න දෙයක් නෑ. දෙක අහනවා. රේඛීය මගක චලනය වූ වස්තුවක මුල් තප්පර 60ක් තුල නිරීක්ෂණය කර ලබාගත් ප්‍රවේගයේ VT ප්‍රස්ථාරයේ පෙන්නලා තියෙනවා 83 ගාන. පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න. මුල් තප්පර 30 තුල වස්තුව ගමන් කර ඇති දුර මීටර 90ක් වේ. හරිනේ නේද? මුල් තප්පර 30 තුල ගමන් කරලා තියෙන දුර එව්වහම භාගයක්. මේකෙන් භාගයක් නේදකොට? අර භාගයක් නේ. ඊකට 6 නෙවෙයි 3. භාගයක් 3 වැඩි කිරීම. භාගයක් 30 වැඩි කිරීම. එතකොට 3. භාගයක් 30 වැඩි කිරීම 3. මුල් තප්පර 30 තුල වැරදීනේ. මුල් තප්පර 30 තුල වස්තුව ගමන් කර ඇති දුර මීටර 90ක් ඒ වැරදි. ඒක බෙදන්න එපා 45 නෑ ඒක වැරදි. ඒ වැරදි. ඊකට කියනවා මුල් තප්පර 60 තුල වස්තුව මත නියත බලයක් ක්‍රියා කර ඇත. ඔව්. F සමානයි ma දැම්මහම එහෙමද දාන්න. F සමානයි ma දැම්මා පුතාට පෙළ තරණ ඒකාකාරයි. තරණ ඒකාකාර වෙලා කියන්නේ යොදලා තියෙන බලයත් එහෙනම් මොනතයිද බලය? නියත බලයක්. ඒක හරියි. ඒක හරියි. B හරියි. තප්පර 120ක් වූට වස්තුවේ ප්‍රවේගය නියත වශයෙන් 12 ms වෙන එක වෙයි. ඔව්. 60 දී 6 නම් එන 120ක් කරනකොට බලන්න හදලා අරය කිය වෙනවද? හරි. එතකොට 12 වෙන එකත් හරි. හරි උත්තරේ B හා C. B හා C උත්තර දෙකම හරි. B හා C කියන උත්තර දෙකම හරි. මාත් දෙක එකින් එක හරි හිමින් ක්‍රමානුකූලව පිළිවෙලට කරගෙන යන්න. පාස් පේපර් සියල්ල ඉවර කළා දාන්න. ඊට අහනවා දෙවෙනි ගාන බලන්න. එක්තරා ක්‍රමයේ ඒ ලක්ෂයකින් ගමන් අරබා අරේ සෙන්ටිමීටර් 7ක් වන වෘත්තාකාර මාර්ගයක් දිගේ නැවත ඒ ලක්ෂයටම පැමිණෙනවා. නැවත ඒ ලක්ෂයට පැමිණ වෘත්තාකාර මාර්ගයේ ගමන් කළ නැවත ඒ ලක්ෂයට පැමිණෙනවා. දැන් කියනවා මොකක්ද? ඊකට කියනවා
දිගේ නැවත ඒ ලස්සට පැමිණෙන එම චලිතයේදී කුමියා ගමන් කළ දුර හා විස්ථාපනයේ විශාලත්වය මේක අරය සෙන්ටිමීටර් 7ක් වෙච්ච මෙයා මෙතනින් පටන් අරගෙන මෙහෙම ගිහිල්ලා නැවත ඒටම ආවා. වෘත්තයේ පරිධිය තමයි ගමන් කරන මුළු දුර. විස්ථාපනය එතකොට බිඳුව. විස්ථාපනයේ බිඳුව නෑ. මෙතනින් පටන් අරගෙන මෙයා ගිහිල්ලා මෙතෙන්ටම ආවන විස්ථාපනයේ බිඳුවයි. අහන්නේ මොකක්ද? විස්ථාපනයේ විශාලත්වය ගමන් කළ මුළු දුර සහ විස්ථාපනයේ. උත්තර දෙකක් ගන්න පුළුවන්. විස්ථාපනය කෙලින් බිඳුව කියලා අපි දන්නවනේ. එහෙනම් එක්ක එක වෙන්න ඕනේ එක්ක දෙක වෙන්න ඕනේ. අර වෘත්තයේ පරිධිය කියන්නේ මොකද? 2 5 r. 5 කියන්නේ 7න් 22. උත්තරේ 1. බලන්න 4 1988 හරි දාගන්න. අඩුපාඩු හදාගන්න. පතු පෑනක් අරගෙන උත්තරේ හරියට බලාගන්න. ආපහු මේ ගණන් ටික විනාඩි 20ක් අරගෙන අද නෙවෙයි හෙට පාන්දර වගේ අරගෙන ඔක්කොම ටික කළා දාන්න. ආයතවර ජීවිතය ප්‍රවේග කල්පස්ථාර බල ඉන්න දෙයක් නෑ. එකපාර වන් ෂොට් කළා දාන්න. එච්චරයි. දැන් ආන මෙහෙම ගානක්. ගුරුත්වය යටතේ u ප්‍රවේගයෙන් සිරස්ව යටි අතර විසිකල්ලා දාංශවක චලිතය සඳහා අනුරූප ප්‍රවේග කල්පස්ථාරය මං කිව්වේ. බිඳුවේ ඉඳලා වැටෙනවා කිව්වනම් එතන මෙතන ප්‍රස්ථාරය ඇත්තෙත් නෑ ඒක. u ප්‍රවේගය විසි කරනවා. විසි කළාම පහළට වැටෙනකොට මන්දනේ වෙනවා. මහදර වැඩකොට ප්‍රවේගය වැඩි වෙන්න ඕනේ නම් තරණයක් පෙන්වන්න ඕනේ. හැබැයි ආරම්භක ප්‍රවේගයක් තියෙනවා. උත්තරේ 2. ප්‍රවේගය ඒකක මෙන් කවරක්ද කියලා අහනවා. මේ වගේ ඒවා 100ක් විතර රිපීට් වෙලා ඇති. මම එකක් දැම්මා. ප්‍රවේගය ඒකකයේ ms ඍණ 1. ms ඍණ 1. ඊගට කියනවා ගැමුණු පුතා මර්වින් සිඩ්ලා තම නිවසේ සිට නැගෙනහිරට කිලෝමීටර් 3ක් ගොස් එතැන් සිට උතුරු දිශාවට කිලෝමීටර් 3ක් ගමන් කළේය. ඔහු දැනට සිටින ස්ථානයේ පිහිට ඇත්තේ ඔහු සිටි මුල් ස්ථානයේ. මෙහෙට ගියා මීටර් 3ක්. ආපහු නැගෙනහිරට ගිහලා උතුරට ගියා ආපහු මීටර් 3ක්. දැන් ඉන්නේ මෙතන. පටන් ගත්තේ මෙතන. එහෙනම් විස්ථාපනය ගත්තොත් මෙන්න මේක. දැන් අහන පළවෙනි එක ඔහු දැන්ට සිටින ස්ථානයේ පිහිට ඇත්තේ ඔහු සිටි මුල් ස්ථානයේ. මෙතනනේ පටන් ගත්ත. එහෙනම් මේ උතුර උපාලි ඊළඟ එහෙනම් කෙලින්ම අපි දන්නවා මෙයාගේ දිශාව ඊසාන. එක ප්‍රශ්නයක් නෑ. දිශාව ඊසාන. මේ දෙන්න අතර දුර හොයන්න ඕන. මොකක්ද? කර්ණයේ වර්ගයේ සමාන ඉතිරිපාත් දෙකේ වර්ගයන්ගේ මොකතුව? එක තුව. අපි මේක ගමු x වර්ග කියලා එකම තියෙනවා හදන්න. x වර්ග සමාන 3 වර්ග. මේකත් මොනේ වර්ග දෙකතු කරන්න ඕන 3 වර්ග වෙන වර්ගයව දෙකක් තියෙනවා. 2යි 3 වර්ගෙන්. එන x කියන්නේ මොකද්ද? මේකේ වර්ගමූලය ගත්තාම වර්ගමූල 2යි 3 වර්ගමූලය ගත්තාම 3 විතරයි. x සමානයි මූල 2යි වැඩි කිරීම 3. මෙයා දීලා තියෙනවා 3යි මූල 2. දෙකම එකයි. මූල 2 3න් වැඩි කළත් එකයි 3 මූල 2කින් වැඩි කළත් එකයි. අපි කොහොමද ලියන්නේ එහෙම? මූලය දාන්න පිටිපස්සරනේ. හරි. උත්තරේ 3. ඉතින් බලන්නකෝ එයා බලනවා දැන් ඔයා මේ ගාන දන්නවා. එයා බලනවනේ මේ ගාන දන්නවද කියලා. පයිතගරස් දන්නවද කියලා බලනවා විද්‍යාව බලන්නකෝ. 7 මාර දැනුමක් එන්නේ මේකේ රචනා පස්සන එකක් කරලා එනකොට නිකන් අඬු කැඩෙනවා. ඉලකට කැඩෙන දැනුමක් එන්නේ. සිරස්ස ඉහළට විසිකල් ලද වස්තුවක් සරල රේඛීය මාර්ගයක් ඔස්සේ උඩු අතට යන ගමනේදී කිසියම් ඒ ලක්ෂයක් පසු කර ගොස් නැවතම මාර්ගයේ ඔස්සේ පහළට වැටි විපපත්ත වෙනවා. වාත ප්‍රතිරෝධය නොසරකා හැලිය විට වාත ප්‍රතිරෝධය සලකන්න එපා. ඒ කියන්නේ කිසි ප්‍රතිරෝධී බලයක් තිබෙලා නැහැ. එම වස්තුවේ චලිතයේ සම්බන්ධ පහත වගන්ති තුරෙන් අසත්‍ය ප්‍රකාශය තුරන අසත්‍යක. දැන් එහෙම දැක්කහම ටක් ගාලා අර අපිට ඔළුවට කියවෙන්නේ නිකන් සත්‍ය කියලා. හැබැයි අසත්‍යක ටක් ගාලා ගහගන්න ඉලා. ඊගාවට වස්තුවේ තරණය මුළු චලිතය මුළුල්ලේම නියතව පවතී. මෙයා කියන වස්තුවේ තරණය මුළු චලිතය පුලාම නියතව නැහැ. උඩට යනකොට මොකක්ද? තරණය මොකක්ද? ධන තරණය. උඩට යනකොට ඍණ තරණයක්. පහළට එනකොට මොකද්ද? ධන තරණයක්. ඒ උත්තරේ වරදින්න ඕන. ඒ උත්තරේ වරදින්න ඕන. තරණ ඒකාකාර නැහැ. උඩට ඍණ නම් යටට ධන. වස්තුවේ වේගයේ ශුන්‍යය දක්වා අඩු වී නැවත වැඩි වෙනවා. ඔව්.
දැන් එතකොට කෙනෙක්ට හිතන්න පුළුවන් මේක ප්‍රවේගය කියලා දෙන්නම ඕනද කියලා. නැහැ. වස්තුවේ වේගය අඩු වෙලා ආපහු වැඩෙන මේකට වේගය කියන්න පුළුවන්. දෙක. උපරිම ලක්ෂයේදී වස්තුවේ ප්‍රවේගය තරණය ශුන්‍ය වේ. ඔව්. උපරිම ලක්ෂයට ගියහම මෙයා බිඳු වෙනවා. ඊට පස්සේ යන්න බැරි හින්දා තමයි පහළට වැටෙන්නේ. ඒ ලක්ෂයේදී ඉහළට යන විට වේගය ආපසු ගමනේදී ඒ වේගයට සමාන වේ උනේ. මං කිව්වේ මං විසි කරනොත් 40න් ආපහු වැටෙනකොටත් 40යි. ඒතකොට අපේ මෙතන 30යි කියලා. ඊගට අපේ ඊගට ආපහු මෙතනදි 30ම තමයි. අයි මෙයා කියනන වාත ප්‍රතිරෝධයක් නැහැ කියන්නේ. එන තරණයේ ආකාර තරණයේ නියත නැහැ. වැඩි වෙනවා ආය අඩු වෙනවා. හරි වෙනස් වෙනවා. පැති දෙකක්. ඒ නිසා වැරදි උත්තරේ 1. වැරදි උත්තරේ 1. ඊකට කියනවා මිනිසකු 8 වෙනි ගාන කියනවා මිනිසකු සරල රේඛීය මාර්ගයක සිදු කළ චලිතයට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරයේ රූපේ පෙන්වලා තිනවා. ඔහුගේ චලිතය සම්බන්ධ පහත කවර ප්‍රකාශයේ සත්‍ය වේද කියලා අහනවා. විස්ථාපන කාල ප්‍රස්ථාරයක් දෙනවා බලන්න. දැන් මෙහෙමයි. පුතේ ඇත්තටම අපි බහුවර්ණ පේපර් එකේ ප්‍රස්ත 30කට වැඩිය ගහන්න ඕනේ හිතේ. නිකන් ගහත හැකිද? අපි ප්‍රැක්ටිස් කරලා යන්න ඕනේ. දැන් මේ පාර පේපර් එකේ මන් දීලා ඇති පේපර් බුක් එකේ විභාග ප්‍රශ්න මං හදපු ප්‍රශ්න නම් මම එකතු කරපු කලවම් අච්චාරුව රසායන විද්‍යාව මුළු 10 අවසර රසායන විද්‍යාව පාඩම් ටිකම තියෙනවා. ඕකේ බහුවර්ණ 100 ගාණක් තියෙනවා. 100 ගාණක් තියෙනවා. ඉතින් ඕවා කළා යනකොට අපිට මාර අත්දැකීමක් දෙන්නේ. නිකන් පුරුදු වෙනවා. අහනවා මිනිසකු සරල රේඛීය මාර්ගයක සිදු කළ චලිතයට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරයේ රූපේ පෙන්වලා තිනවා. ඔහුගේ චලිතය හා සම්බන්ධ කවර ප්‍රකාශය සත්‍ය වේද කියලා අහනවා. ඔහු පළමු තප්පර 8 තුල තරණයෙන් ගමන් කරලා තියෙනවා. අනේ නෑනේ. මොකක්ද කියන්නේ? ඒකාකාර විස්ථාපනයේ බෙදීම කාලේ ප්‍රවේගයන වැරදි. ඔහුගේ උපරිම වේගය 16 ms එකනේ. උපරිම විස්ථාපනය නම් 16යි. ඔහුගේ මුළු විස්ථාපනය මීටර් 16යි. හරි. ඔහුගේ මුළු විස්ථාපනය 16 නෙවෙයි. ඇයි? එයා පුතාට පේනවා මේ විස්ථාපන කාල ප්‍රස්ථාරෙමේ මෙහෙට 16ක් ගිහිල්ලා ආපහු 16 ඉඳලා ආපහු මෙතනට ආයි බිඳු වෙනකන් ඇවිල්ලා විස්ථාපනයේ බිඳුවට ඇවිල්ලා ගමන් කරපු දුර 32යි. ඔහු තප්පර 17ක් නිශ්චලව සිට ඇත. ඒක නම් හරි. 8 ඉඳලා තප්පර 25 වෙනකන් තප්පර 17ක් එයා නිශ්චලතාවෙ ඉඳලා තියෙනවා. දැන් අපිට මොකද වෙන්නේ සමහරලාට? අපි තනියෙන් ගණන් හදලා අපි ප්‍රැක්ටිස් කරලා නොගියොත් අපිට මේකක් පේනවා විභාගෙදී මොකක්ද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් වගේ. අපිට මේකක් පේනවා විභාගෙදී ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් වගේ. අපේ පුතාලට එහෙම වෙන්නේ නෑ. පුතාට එහෙම වෙන්නේ නෑ. ඔයා එහෙම කරගන්න ගියත් මං එහෙම ඔයාට වෙන්න දෙන්නේ නෑ. කොට දානවා. සරල රේඛීය මාර්ගයක් දිගේ ළමයෙකු සිදු කළ චලිතයට අදාළ විස්ථාපන කාල දත්ත පහත දැක්වෙනවා. කාලය එකේදී විස්ථාපනය බිඳුවයි තාම බිඳුවයි. එතන මම හිතන්නේ බිඳුව වෙන්නේ නැති තියෙන වැත්තේ බලන්න ඕනේ ඒක. කාලය තප්පර 10ක් ගිහිල්ලා කාලය තප්පර 10ක් ගියාමත් මෙයා විස්ථාපනේ 50යි. එහෙනම් පළවෙනි තප්පර 10ේදී මෙයා මීටර 50ක් ගිහිල්ලා කියන එක විස්ථාපනේ 50 වෙලා තින්නේ ඒකනේ. ඊගා තප්පර 10 තුලදී ආයි බිඳු වෙලා. ආපහු මෙයා චලිතය ආරම්භ කරපු තැනට ඇවිල්ලා. ආයෙ මෙයා පටන් ගන්න තැනට ඇවිල්ලා. ආපහු මෙයා පටන් ගන්න තැනට ඇවිල්ලා. දැන් මොකද වෙන්නේ? ආපහු පටන් ගන්න තැනට ඇවිල්ලා. දැන් ආපහු පටන් ගන්න තැනට ආවනම් ආපහු බිඳු වෙනවා කියන්නේ ආයෙ ඇවිල්ලා. 50 ගිහිල්ලා ආයෙ 50ක් ආවා. ඕකනේ බිඳුවනේ. මොන බන්නේ? පළවෙනි තප්පර 10ේදී මෙයා මීටර 50ක් ගියා. ඒකනේ අපි විස්ථාපනය 50යි කිව්වේ. ඊගා තප්පර 20 වෙනකොට විස්ථාපනයේ බිඳු නැගෙන මෙතනින් පටන් අරගෙන 50ක් ගිහිල්ලා ආපහු බිඳු නැගෙන මෙන්න මේ මිනිස්සයා මෙහෙට 50ක් ගිහිල්ලා අනේ ආපහු 50 දැන් මෙහෙට ආවා. ආපහු 20 දී බිඳු වුණා විස්ථාපනයේ. ආයි මෙයා ගෙදර ඇවිල්ලා 50ක් ගිහිල්ලා ආයි ගෙදර ඇවිල්ලා අනේ උටප්පරේ නෝනා කෑ ගහන. ඔයා සීනි විතරද ගෙනාවේ තේකොළ ගෙනාවේ නැත්. උටප්පරේ ඕගොන තරම් මට වෙන්න. කඩේ ගිහිල්ලා එනකොට වෙන්නේ කටින් කිව්වහම අපි දැන් අරගෙන යනවනේ. ගිහිල්ලා මොකද කරන්නේ? අනේ ගිහිල්ලා ආවට පස්සේ අන්න අහනවා අරගෙන ගෙනවද? ගෙනහල්ලා නැහැ. කෙලින්ම ගන්නේ මෝල් ගහ.
අපේ ගෙදර කෙලින්ම පුතේ ගන්න මෝල් ගහ. සමහර දවසට කැත්ත ගන්න එකට මම දුවනවා. මෝල් ගහට දුවන්නේ ගිහිල්ලෙන්නම් කියලා කියනවා. මෝල් ගහ ගත්ත ගෑණි මල්ල කෙලියේ මිනිහා දිව්වා ආයි කඩේ ආයි කඩේ ගියා. මෙන්න ගියා. ආයි 50ක් ගියා. අයියෝ. මෙන්න ආයි 50 කඩේට ගිහිල්ලා මොකද කරන්නේ? ආපහු මොකද කරන්නේ ගෙදරට ආවා. ආයි බින්දුවක් ආවා. ආයි බින්දුව නමේ එහෙනම් මෙහෙට 50ක් ගිහිල්ලා ආයි ගෙදර කඩේ ගිහිල්ලා ආවා ගෙදර. ආයි මෝල් ගහ ගත්තාම කඩේට ගියා තේකොළ ඉල්ලගෙන ආයි ගෙදරට ගෙදර ඉන්න බෑ. එහෙනම් මෙහෙට 50ක් ගිහිල්ලා මෙහෙට 50ක් ආවා. ආයි 50ක් ගිහිල්ලා ආයි ආවා. අපි කියනවා මොකද්ද? දෙකට කඩේ ගියේ. කඩේ දෙපාරක් ගිහිල්ලා. එහෙනම් අහන බලමු කතාව. සම්පූර්ණ කාලය තුල 2014 ගාන. ඔහු එකම දිශාවට චලිත වී ඇත නෑ. ආපහු ආවා. ඔහුගේ ප්‍රවේගය 5යි ms එකයි වේ. ප්‍රවේගය 5 තමා. නමුත් 5යි ms එක කියන්න බැරි ඇයි? මෙහෙට යනකොට ධන 5 ආපහු හැරෙන්නකොට අනේ අපි කියනවා මොකද්ද? ඍණ 5යි ms ඍණ 1 හරිනේ. අර මාත් එක්ක අර තරක කරන පුතාට දැන් බලන්න අහු වුණා නේද කියලා දැක්කනේ. දැන් මෙහෙට යන චලිතයේ ධන 5 නම් අර අපේ මාත් එක්ක ළඟදී මෙසේජ් කරේ පුතේ දැන් පුතා ඉන්නවා නම් බලන්න හරිනේ දැන් කතාව. මොන පාස් පේපර්ස් එක. දැන් කාට මොකුත් කියන්න බෑ. මෙහෙට යන චලිතයේ ධන 5යි මෙහෙට යන චලිතයේ ඍණ 5යි. ඉතින් අපි මේක 5 කියලා එහෙනම් ගන්න බැරි ඇයි මේක ඍණ 5. නැත්නම් මේ උත්තරේ හරි වෙන්න බෑ එහෙනම්. හරි. දෙක කියනවා. ඔහු චලිත මුළු දුර 200යි. අන්න හරි පුතා. ඇයි? මෙහෙට 50යි මෙහෙට 50යි 100යි. ආයි 50ක් ගියා 150යි ආයි 50ක් ආවා කේද? 200. ඔක්කොම 200යි. ඔහුගේ විස්ථාපනය 100 නෙවෙයි. දැන් ඉන්නේ බිඳුවේ. එන හරි උත්තරේ 3. හරි උත්තරේ 3. 2016 ගානක් ආනෝ මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් පැය 4ක කාලය මේක 2015 මං හිතන්නේ මහනුවර සිට කොළඹ දක්වා ධාවනය තිබූ 2016 නෙවෙයි 15 වෙන්න ඕන මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් පැය 4ක කාලයකදී එහි සම්පූර්ණ ගමන නිම කළේය. ෂෝක් ගානක්. මේකත් හරි ෂෝක් ගාන මතක තියාගන්න. බහුවර්ණ පේපර් එකේ ෆිසික්ස් පස්ස ටික ගහන්න බෑ ලේසියෙන්. ඒ නිසා මම ඒක කිව්වේ මේ හදන්නේ ක්‍රමානුකූලව පොඩ්ඩ මම ඒකනේ හැමදාම කියන්නේ. මම පුතාට 10 වසර පාඩමක් උගන්නලා කළේ 110යි. ඉතින් අර කරුමෙට අපේ රටේ බලන් ඉන්නේම අම්මලා තාත්තලා ටර්ම් ටෙස්ට් එකට ලකුණු කියන එක පිස්සුද පුතා. අපි බලන්න ඕනි ටර්ම් ටෙස්ට් එකට ලකුණු කීයද නෙවෙයි. අපි බලන්න ඕනි විභාගෙට ක්‍රමානුකූලව ඔයා අරන් යන පන්තියට අරගෙන යන පන්තියත් මේකටත් එහෙම බලන්න. ඕකේ බලන්න ඕනි. දැන් ඔය සමහරවල් අපේ ලංකාවේ ටර්ම් ටෙස්ට් එක කියන්නේ ගුරුවරු හොරකම් කරලා ගේනවා. ඉස්කෝලේ ගහන්න පේපර් එක. ලංකාවේ 95% ඉස්කෝලේ ගුරුවරු ටියුෂන් කරනවා. මට ඒ නිසා ලංකාවේ පේපර්ස් වලට වෙන ඒවා දේවල් ගැන ටර්ම් ටෙස්ට් වලට වෙන ඒවා ගැන කියන්න එපා. ඒ නිසා තමයි මම ඔය ටර්ම් ටෙස්ට් පස්සේ ලවන්නේ ලකුණු තියෙන්න ඕනේ හොඳයි. උඹලා ගන්න ඕනේ ඕලෙවල් විභාගේ රිසල්ට් එක. ඒක තමයි වැදගත්. ඒක තමයි වැදගත්. ඒකට ක්‍රමානුකූල වැඩ ටික කරන් යන්න. මේක මම ශක්තිය හානි කරගන්න එපා. ශක්තිය හානි නොකර ක්‍රමානුකූල වැඩ ටික කරගෙන යන්න හොඳ ගානක්. මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් පැය 4ක කාලයකදී එහි ගමන සම්පූර්ණ නිම කළා. ඊකට කියනවා බස් රථයේ ධාවනය වූ මුළු දුර කිලෝමීටර් 112ක් නම් බස් රථයේ සාමාන්‍ය වේගය යන්නේ මම හිතපු ගාන නෙවෙයි. මම හිතපු ගාන තියෙන යට 13 වෙනි ගාන. 13 වෙනි ගාන. ඒකත් හදලා. මේක හදලා යන්. මෙයා කියන මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් පැය 4ක කාලයකදී ඒ සම්පූර්ණ ගමන නිම කළා. බස් රථයේ ධාවනය දුර කිලෝමීටර් 112ක් නම් බස් රථයේ සාමාන්‍ය වේගය මොකද්ද? සාමාන්‍ය වේගය කිව්වේ. අපි දන්නවා සාමාන්‍ය වේගය කිව්වේ ගමන් කළපු මුළු දුර බෙදීම ගතව මුළු කාලේ ගමන් කරපු මුළු දුර කිලෝමීටර් 112 නම් එයාට ඒ සඳහා වැය වෙච්ච කාලය තප්පර 4ක් නම් 56යි බෙදුවට පස්සේ දෙකෙන් බෙදුවා 28යි
සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 28යි. සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 28යි. හොඳ ගානක්. හොඳ ගානක් 11. එක්තරා ස්ථානයක සිට සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ළමයෙකු සිදු කළ චලිතයට අදාළ පහත දී ඇති දත්ත සලකන්න. දී ඇති කාලය තුළ ළමයාගේ චලිතය සම්බන්ධව පහත් සඳහන් කුමන ප්‍රකාශය අසත්‍ය වේද කියලා අහනවා. දැන් අහන්නේ මොසත්‍ය වේද? අසත්‍ය වේද කියලා අහන්නේ. කොමනවා අසත්‍යද කියලා අහන්නේ. මොනවද මේකෙන් අසත්‍ය කියලා අහන්නේ? මගේ පුතේ චුට්ටක්ෙන් මගේ පුතේ තප්පරයක්ෙන් මහනුවර මේ ළමයට දැන් පුතා මොකක්ද කරන්න ඕනේ? පුතා කරන්න ඕනේ බලන්න ඕනේ. පුතා මේක බලන්න ඕනේ මොකක්ද? පුතා බලන්න ඕනේ මේ ප්‍රස්තාරේ හිමීන් සිරුවේ අදින්. මේ වගේ වෙලාවක ඔයාට විභාගෙදි පැයක් ඇතුළේ ඔයා මේ යන්නේ මේ බලන්න ඔයා පුරුදු ගානන්ද මේ හදන්නේ නැහැ. ඒ නිසා ඔයා මොකද්ද කරන්නේ? ඔයා ක්‍රමානුකූලව මේක අඳිනවා. පොඩි පරස්තාර කෑල්ලක් අඳින්න. එතකොට පුතාට කවදාවත් මේ ගාන වරදින්නේ ආ. බලන්න 1 2 4 6 වෙනකන් වැඩි වෙලා තියෙනවා තප්පර 3කදී ආ. තප්පර 3කදී ප්‍රවේගය 6 වෙනකම් වැඩි වෙනවා. ඒක ආකාර වැඩි වුණා. ඔව්. ඊගාවට තප්පර 3කදී වැඩි වෙලා ආපහු 4 5 වෙනකනුත් 6යි ආ. 3 4 5 ආ. එතකොටත් 6යි. 6ම තමයි. එතකොටත් 6යි. ඊගාවට ආපහු තප්පර 6ේදී 8 වුණා. ආනේ තප්පර 6ේදී 8 වුණා. මෙන්න 8 වුණා. ආපහු 8 වුණා. ඊගාවට තප්පර 7ේදීත් 8යි. තප්පර 8ේදී ආයි 6ේදී වෙලා ආපහු 7ේදීත් 8යි. තප්පර 7ේදීත් 8යි. ආපහු නිශ්චල වෙනවා. ආනිශ්චලෙන් ආපහු තප්පර 8 වෙනකොට ආපහු 7ට බහිනවා. 8 වෙනකොට 7ට බහිනවා. 7ට බහලා මොකද කරන්නේ? තප්පර 11ක් වෙනකොට මේ ආපහු මෙතෙන්ට එන ඕකනේ ප්‍රස්ථාන. ඕක තමයි ප්‍රස්ථාන. එහෙනම් ඕක තමයි ප්‍රස්ථාන. දැන් බලන්න ඕනේ මෙයා කොච්චර වෙලා මොකක්ද මේක අහන අපි බලනවා මොනවද මෙයා අහන දත්තරේ අහන පළවෙනි එක මොකක්ද? පළමු තප්පර 3 තුල ළමයා ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වී ඇත. ඒක හරිද පුතේ? ඔව්. පළමු තප්පර 3 තුල ළමයා ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙලා තියෙන නෙවෙයි මේ. පළවෙනි තප්පර 6 තුල ළමයා ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. හරි. ළමයා නිශ්චලව සිටි මුළු කාලය තප්පර 5 කියා. ළමයා නිශ්චලව සිටීමේ තප්පර 2ක් හිටියා. මෙතන තප්පර 1ක් හිටියා. අනේ නෑ 2යි 1යි 3යි විනිශ්චලතාව. හැමතිස්සෙම අපි මේ ගණන් හදලා පුරුදු කරගන්න ඕනේ මොකක්ද? විස්ථාපන කාලයයි ප්‍රවේග කාලයයි පටලවා ගන්න එක නවත්තන්න ඕනේ. විස්ථාපන කාලයයි ප්‍රවේග කාලයයි පටලවා ගන්න එක නවත්ත ගන්න එක තමයි කරගන්න. දෙක අහනවා මොකක්ද? ළමයා නැවත ආරම්භක ස්ථාන පැමිණෙතෝ බිඳුවට ඇවිල්ලා. ඒකට අහනවා ළමයා චලිත වූ මුළු දුර මීටර 16කින්. ඔව්. ඇයි? මෙයා මෙතෙන් තටක් ගිහිල්ලා ආයි මෙයා මොකද්ද මේ අත අපෝ ඇවිල්ලා බිඳු වෙලා. හරි. ගමන් කර මුළු දුර 16 ආයි හදන්න. ඒක තමයි ක්‍රමේ. ආයි හදන්න. නැවත එතනටම ඇවිල්ලා. දැන් කියනවා ඊකට කියනවා බලන්න එතන මොකද්ද වැරදි උත්තරේ 2. නිශ්චල වේටියේ තප්පර 3ක් නෙවෙයි තප්පර 5ක් නෙවෙයි 3යි. මෝටර රථයක විස්ථාපනයේ කාලය සමග වෙනස් වන අන්දම මෙන් ප්‍රස්ථාරයේ පෙන්වා ඇත.
මෝටර රථයේ වේගය කොච්චරද අහනවා. මෝටර රථයේ විස්ථාපනය වෙනස් වෙන විදිය දීලා තියෙනවලු. වේගය කොච්චරද කියලා අහනවා. මේ බලන්න. දෙකෙන් පටන් අරගෙන දෙකෙන් පටන් අරන් අට වෙනවා. දෙකෙන් පටන් අරගන්නවා. තප්පර 4ක් ගෙහින් තියෙනවා. මෙතන අට පෙන්නනවා. මොකක් විස්ථාපනය දෙන්න වේගය එනහන් වේගය හඳ බලනවා ප්‍රවේග වෙනස. 8න් 2ක් ගියාම 6යි. 6යි. එහෙනම් ප්‍රවේග වෙනස 6යි ms ඍණ 1යි. කාලය තප්පර කීයද? 4. දැන් බලන්න බිඳුව නෙවෙයි දෙකෙන් පටන් අරගෙන 8 වෙලා. ප්‍රවේග වෙනස 6යි එතකොට. 6 බෙදීම 4. කීයද? 1.5යි. 1.5 ms ඍණ 1. 1.5 ms ඍණ 1. 1.5 ms ඍණ 1. මං කිව්වේ 13 වෙනි ගාන මං ආස ගානක්. වෙනි ගාන ආස ගානක්. මෝටර් රථයක මිනිසෙක් පැයට කිලෝමීටර් 6ක වේගයෙන් කිලෝමීටර් 12ක් ගමන් කර ගමනක් ගොස් පැයට කිලෝමීටර් 3ක වේගෙන් එමෙදුර ආපසු ආවේය. ඔහුගේ මධ්‍යක වේගය කොච්චරද? ඔහුගේ මධ්‍යක වේගය කොච්චරද? මගේ පුතේ අද මේ සෑම බහුවර්ණයම හදලා තමයි ඉවර කරන්නේ. අද විස්ථාපන කාල ප්‍රවේග කාල පස්සාර සියලු බහුවන්ට ඉවර කරන්නේ. මෙයා දැන් ආනවා මෝටර් රථයක සොරේ මිනිසෙක් පැයට කිලෝමීටර් 6ක වේගෙන් මීටර 12 ගමන් කළා. මම යෝජනා කරනවා භෞතික විද්‍යාව ගණන් කියෝ ඉන්නේ පැන්දපන්. මගේ පුතේ මෙයා යනවා මේ කිලෝමීටර් sorry මෙයා යනවා කිලෝමීටර් 12ක් කීයද? කිලෝමීටර් 6ක වේගය කිලෝමීටර් 12ක් යනවා. ගිහිල්ලා කියනවා දැන් මට ඕන නම් මං මේක හදලා උත්තරේ දන්න හින්දා මට උත්තරේ පට ගාලා ගන්න විදිහ ඩෝන් ගාලා කියලා යන්න පුළුවන් බෑ. එහෙම වෙන්නේ. මාත් දැන් ඔයා වෙලා හදන. එතකොට යන්නේ ඔයාට ගණන් හදන්න පුළුවන් වෙන්නේ. එනම් කිලෝමීටර් 12 පැයට කිලෝමීටර් 6කින් මේ මිනිස්සු යනවා. ඔව්නේ. ඊට පස්සේ ඊගාට කියනවා ගමනක් ගොස් පැයට කිලෝමීටර් 3ක වේගෙන් එමදුරම ආපසු ආවා. ඒ දුර ආපහු ඇවිල්ලා කේද පැයට කිලෝමීටර් 3ක වේගෙන් ඒ දුර ආපහු ඇවිල්ලා. දැන් මොකද වෙන්නේ? ඔහුගේ මධ්‍යක වේගය. මොකක්ද මධ්‍යක වේගය කියන්නේ? මධ්‍යක වේගයයි සාමාන්‍ය වේගයයි දෙකම එකයි. මධ්‍යක වේගය සමානයි ගමන් කළ මුළු දුර බෙදීම ගත වූ මුළු කාලය. පොඩ්ඩක් අපිට දෙනවා ගමන් කළ මුළු දුර නම් අපි දන්න වෙයි. මෙහෙට යනවා 12ක් ආපහු වෙනවා 12ක්. ගමන් කරපු මුළු දුර මීටර 24යි කිලෝමීටර් 24යි 12ක් ගිහිල් ආපහු ආවා. දැන් කාලේ තමයි දන්නේ නැත්තේ. දැන් ඉතින් අපිට කාලය හොයාගන්න පුළුවන් මේ දත්ත ටිකෙන්. අපිට දැන් කාලය හොයාගන්න පුළුවන් මේ දත්ත ටිකෙන්. අන්න ඒක තමයි අවබෝධය. ඒක තමයි ප්‍රැක්ටිස් එක ගණන් හදලා පුරුදු වෙන්න ඕනේ. කොහොමද කාලය හොයන්නේ? වේගය දන්නවා නම් දුර දන්නවා නම් කාලය හොයන්න බැරිද මගේ රත්තරනේ? වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය 6යි දුර 12යි. එහෙනම් මෙතන 6 වෙන්නේ. වර්ණනේ ඉතින් හදන්න එපා. මෙතන 6 වෙන්න මේක කීය වෙන්න ඕන? මේක 2 වෙන්න ඕන. කාලය 2 වෙන්න එපා. එහෙනම් මෙහෙට යනකොට මෙයාට ගත වෙච්ච කාලය පැය 2යි. ඊගාව එක ආපහු වේගය 3 වෙන්න ආපු දුර 12යි නම්
මේක කීය වෙන්න ඕනද? කාලය 4 වෙන්න ඕනේ. ආපහු මෙහෙට එන්න මෙයාට ගත වෙච්ච කාලය පැය 4යි. දැක්කනේ ෂෝ බහුවර්ණ යන්නේ. පුතා හිතනවද මේ බහුවර්ණේ හදන්න පුළුවන් කියලා? අපි එතනට ගිහිල්ලා හදලා බෑ. අපි මේවා හදලා පුරුදු වෙලා යන්න ඕනේ. අපි මේවා හදලා පුරුදු වෙලා යන්න ඕනේ. එහෙනම් මෙහෙට ගියා පැය 2ක්, ආපහු ආව පැය 4ක්. අපිට මේ ගාන මේ විදියට හදන්න ඕනේ කියලා ඔළුවට එන්නේ කොහොමද? අපි හදලා පුරුදු වෙලා ගියා. අපි මේ ගණන් හදලා පුරුදු වෙලා ගියා. මේ බලන්න. මෙයා වේගය දෙනවද? අපිට දැන් මේ ආපහු 12ක් ආවයි කියලා දෙන්නෙත් නෑ. එමු දුරම ආපහු ආව කියලා දෙනවා. අන්න ප්‍රැක්ටිස් එක. ගණන් හදලා පුරුද්ද. එහෙනම් ගමන් කර මුලදුර මෙහෙට 12යි මෙහෙට 12යි 24යි. වේගයයි දුර දන්න හින්දා කාලය හෙව්වා. වේගයයි දුරයි දන්න හින්දා කාලය හෙව්වා. ඔක්කොම කාලය අරහෙට 2ක් ගියා. මෙහෙට 4යි කාලය. ආපහු 4ක් ආවා. ඔක්කොම 6යි. මුළු කාලය 6යි. 24 බෙදීම 6යි කියන්නේ කීයද? උත්තරේ 4යි. පැයට කිලෝමීටර් 4යි. මේක ඉගෙන ගත්තත් ඇති බං අද. අදට මේ ගාන ඉගෙන ගත්තත් ඇති. හරිනේ. ආව්. මම මේක මේ අවුරුදු 10 වසර පන්තියේ මේ මුළු ටියුට් එකම කළා. පින් දෙනවා දෙමාපියෝ පින් දෙනවා. මොලාට කරන්න බැරි වුණා. ඒක තමයි දැන්. අඩුවක් වෙන්න දෙන්නේ නැහැ. නමුත් අපිට හිතට දැනෙන්න ඕනේ හැමදාම මේක මිනිස්සු දියුණු වෙනවා කියන්නේ. මට හැමදාම දැනෙනවා ගිය අවුරුද්දේ වැඩ කළාමදි කියලා. ඒ කියන්නේ ඒක තමයි වැඩ කළාමදි නෙවෙයි. එහෙම දැනෙන්න. එතකොට ඒ කියන්නේ ඊට වැඩිය තමයි ඊගවුරුද්දේ වැඩ කළා. පුතාට දැනෙන්න ඕනේ. ඊය මාසේ වැඩ කළාමදි ඔයා. ඒ කියන්නේ ඇයි එහෙම දැනෙන්නේ? ඔයා මේ මාසේ ඊට වැඩිය වැඩ කළා. ඒ කියන්නේ පුතා දියුණු වෙලා. ඊගාව එක ෂෝගාන මේක ෂෝ මොකක්ද කියන්නේ? විමල් කඩයකින් හාල් රැගෙන එම දැක්වීම සඳහා අදින ලද විස්ථාපන කාල ප්‍රස්ථාරයේ පහත දැක්වෙනවා. ඒ අනුව චලිත අනුව ප්‍රවේග කාල ප්‍රස්ථාරයයි අප්පා මේම කරන්නේ නේද? 96 ඒ මෙතෙන් නැද්ද නිකන් ඇයි අප්පා මේම කළන්නේ? මේව ඉගෙනුවේ නෑනේ අච්චි පොතේ. නේ අච්චි පොතේ ඒව ඉගෙන ගන්න ලියපු එක්කෙනාව ගෙදර එක්කන් එන්න වෙනවා. ලියපු එක්කෙනා ගෙදර එක්කන් එන්න වෙනවා. මෙතන දෙනවා 5යි. බින්දුවයි 800යි. කතා කළොත් නම් ටියුෂන් ගුරුවරුන්ට බැනෙනවා ගොඩාක් අය. ඉහළ තලයේ අය දෙමාපියෝ නෙවෙයි. එම විවේචනයක් තියෙනවා. ඒ කියලා මම දන්නේ නැහැ ඒක. නමුත් ඉතින් ඇත්ත කතන්දරේ මේ රටේ ටියුෂන් ගුරුවරු නැත්තම් ඒ හිතා ගන්න පුළුවන් ඉතුරු ටික අපි කියන්න ඕනේ නෑ. ඒ පුතා මේ දෙක පයේ හාල් පාරු වෙනවනේ හැමතැනකම. ඒ නිසා තමයි විවේචනය වෙන්නේ. 7 16 ළමයෙක් පන්ති සල්ලි ගෙවපු ළමයෙක් ආයතනයට පාස්කෝඩ් එකක් දීලා ඒකට දාගත්තට කමක් නැහැ. අපේ මිනිසුන්ට මනුස්සකම් පුරුදු නැහැ. ඒ නිසා වෙන්නේ. නමුත් මම කියන්නේ අපි මිනිස්සු විදිහට කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. අපි මිනිස්සුන්ගේ ගුරුවරු විදිහට ගිය මාසේ කවුරුවත් එහෙම කළා නම් ඒක වැරදි එකක්. මේ මාසේ පුතාලගේ යන ආයතනයක් ඕගොල්ලන්ගේ පන්ති පේස් ගෙවුවාම ඕගොල්ලෝ ආයතනයට ඇතුළු කරගත්තා නම් ඒක වරදක් නෑ. ලංකාවේ බස් එකේ නිකන් යන්න බෑනේ. සල්ලි ගෙවලා යන්න ඕනේ. අපේ මිනිස්සුන්ට එහෙම මනුස්සකම් කළයි කියලා අපේ මිනිස්සු ඒකෙන් ඇති ප්‍රයෝජන අර ඕනේද අපි කිව්වොත් එහෙම පුතාලට අනේ සල්ලි බැරි ළමයි ගෙවන්න එපා කියලා. සල්ලි බැරි ළමයි නෙවෙයි නොගෙවි පුළුවන් එක. එහෙමනේ. ඒක තමයි අපේ රටේ සිස්ටම් එක. අපේ රටේ සිස්ටම් එක ඒක. ඒ නිසා මම ඒක වරදක් දකින්නේ නැහැ. නමුත් ගිය මාසේ රට වහලා
අර්බුදයක් තියෙනවා. මිනිස්සු ඉන්නේ ප්‍රශ්නෙක. ලොකු ගැටලුකාරී තත්ත්වයක ඉන්න වෙලාවක පළවෙනි දෙවෙනි සතියේ වෙනකොට සල්ලි ගෙව්වේ නැහැ කියලා ඒ ළමයිව ආයතනයෙන් අහක් කළා නම් ඒ ළමයිට ඉගෙන ගන්න බැරි කළා නම් ඒ ළමයට දාන ලින්ක් එක නොදා හිටියන වැරදි. ඒක හරින්නේ නෑනේ. අපි මිනිස්සුනේ. අපි හිතන්නේ ඒ නිසා අන්න එහෙම ගිය අවමාසිත කළා. එහෙම වුණාම වෙන්නේ දෙමාපියන්ට ඇති වෙනව මහා වේදනාවක් පෞද්ගලිකව. ඉතින් ඒ වුණාම බනින්නේ මොකද? අර එකයි කන්නේ ඔක්කොම මොකද්ද මරනවා වගේ. අර බනින්නේ සමස්ත ටියුෂන් එකට. ඉතින් ඒක අර මිනිස්සු කරන හොඳ අමතක වෙනවා. අර එකත් එකක් එන්නේ. නැත්තම් එමෙ හැමෝම කරන්නේ නැහැ. හොඳට වැඩ කරන ගුරුවරු ලංකාවේ සැහැණින මම නැත්තම් ඔයාට යන්න තව විද්‍යාපන්ති ගොඩාක් ලංකාවේ තියෙනවා පුතා. තව ගොඩාක් තියෙනවා. එහෙම හොඳට වැඩ කරන තව ගුරුවරු ගොඩාක් ඉන්නවා. දෙක දැන් කියනවා ඒ අනුව ඉහත චලිතර අනුරූප ප්‍රවේකාල පස්තාරයේ ස්වරූපේ වඩාත් හොඳින් දැක්වෙන්නේ. දැන් අපිට දීලා තියෙන්නේ මේ විස්ථාපන කාල පස්තාරය යන්නේ පුතේ. මේ දීලා තියෙන විස්ථාපන කාල පස්තාරය යන්නේ චුට්ටක්කින්. අපි දැන් මේ විස්ථාපන කාල පස්තාරද දැන් කියනවා අපිට අඳින්න කියලා මොවේ කාල පස්තාරය දහත් දෙයනේ ප්‍රවේකාල පස්තාරය. විස්ථාපන කාල පස්තාරද දැන් කියනවා අඳින්නලු ප්‍රවේකාල පස්තාරය. පුතා දන්නවා විස්ථාපනය වෙදුවනම් කාලයේ මේ වෙලාව වෙනවා මොකද්ද? ඒකාකාර ප්‍රවේගය. විස්ථාපනය බෙදුව කාලයෙන් ආවනම් දැන් එනවා මොකක්ද? ආපසු වෙන ප්‍රවේගය. ආපසු වෙන ඒකාකාර ප්‍රවේගය. අනේ දැන් එනවා මොකද්ද? මේකෙන් පෙන්නනවා මොෂ්‍යලතාවද නිශ්චලතාව. අන්නර පුතාට ආපහු තව අවස්ථාවක් අහු වෙනවා මෙන්න. ඒ පුතා ඇතිනම් අපි ආයි මෙසේජ් කරමු ඈ. අපි ආයි මේ ගැන කතා කරනවා හරි. මං ආසයි පුතාලා තරකන ගොඩ නගනවා. ඒ කියන්නේ වැඩ කරනවා කියන එක. ඔයා සමහරලාට අහන ප්‍රශ්න හරි ෂෝක් එකයි. අපිත් හිතනවා. දැන් සමහර ළමයි එකපාරට ප්‍රශ්නයක් ඇහුවා මම සමහරලාට මම වැඩ කරනවා මට තේරෙනවා මේ අහන්න උද ප්‍රශ්න යන මම ශරීරෙම උත්තර දෙලා නිකන් ඉන්නේ. මං එන පුතා අපි තව මේ ගැන හිතමු. අපිත් එතකොට හිතනවා. අපි සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න. අපිත් හැමදාම ඉගෙන ගන්නවා පුතේ. මන්නතා විද්‍යාව දන්නේ හරි චුට්ටයි. මන්තා නොදන්නේ ඇති මේ මහා ගොඩක්. මේ ඕ ලෙවල් වලත් මම හිතනවා අපි දන්නේ මේ චූට්ටයි දන්නේ. තව නොදන්නේ මොන තරම් ටිකක් ඇද්ද. ඒ නිසා පුතා අහන්න පස් අපිත් එතකොට තව හිතනවා සමහරේ. මේ බලන්න. දැන් කියනවා ඉහත අණුව ඒ අණුව ඉහත චලිතයේ අණුව ප්‍රවේගකල් පස්තාරයේ ස්වරූපේ වඩාත් හොඳින් දැක්වෙන්නේ. දැන් ප්‍රවේගකල් පස්තාරයක් අදින්නද. එහෙනම් මේක ඒකාකාර ප්‍රවේගය ඒකාකාර යන ප්‍රවේගය මේ කාපව එන ඒකාකාර ප්‍රවේගය. හැබැයි මේක ඍණ වෙන්න ඕනේ. මේක ධනාගය මේක ඍණාගය මේ නිශ්චලතාව. එන ප්‍රස්ථාරයේ පැති දෙකක් තියෙන්න ඕනේ. මේ අතට යන චලිතයේ ධනන ආපව චලිතයේ මොකක් වෙන්න ඕනේද? ඍණ වෙන්න ඕනේ. ආපව චලිතයේ ඍණ වෙන්න ඕනේ. හැබැයි පුතාට පේනවා මෙතන 400 බෙදීම 5. පළවෙනි යගේ දෙවෙනි එක මොකක්ද? 400 බෙදීම දෙවෙනි එක 400 බෙදීම 11. sorry 400 බෙදීම 9. ඊගාව අගේ ටිකක් පොඩි. අරක ටිකක් ලොකුයි. එහෙනම් හරි උත්තරේ මොකක්ද? 2 නේද? හරි උත්තරේ 2 මේ. ඇදි 2යි. මෙන්න තප්පර 5ේදී ඒකාකාර ප්‍රවේගය මෙන්න නිශ්චලතාව මෙන්න ඊට වැඩි අඩු වගේ යන්නේ මේක. අනේ ඒකාකාර ප්‍රවේගය මේ ඒකාකාර ප්‍රවේගය යන්නේ. අපි දන්න ප්‍රවේග කාල පස්තාරයක මේ මොකක්ද? ඒකාකාර ප්‍රවේගය. මේ මන්දනේ මේ තරණේ මෙතන තරණයක් පෙන්වන්නේ නැහැ. ඒතර ඒකාකාර ප්‍රවේගයේ අවස්ථා දෙක යන ප්‍රවේගය සහ අන ප්‍රවේගය පැති දෙකක් වෙන්න. අදාක. ෂෝක්කනේ. ඕවා තමයි හදාගන්න. උත්තර 2. උත්තර 2. තව හොඳ සෙල්ලම් ටික තියෙන ඊගා පිටිය. හොඳම සෙල්ලම් ටික. ප්‍රස්තාර සෙල්ලම් ටික. හොඳ සෙල්ලම් පොප්පෝ වෙනකොට කියන්නේ
දැන් කියනවා මෙහි දැක්වෙන විස්ථාපන කාල වක්‍රය අදාළ වනුයේ පහත සඳහන් කුමන චලිතයටද? බලමු. අපි දන්නවා මෙයා මොකද්ද වෙලා තියෙන්නේ? ඒකාකාර ප්‍රවේගයෙන් කියලා නිශ්චලතාවයටපත් වෙලා බලමු. ඒකාකාර ප්‍රවේගයෙන් ගොඩ නිශ්චලතාවයටපත් වෙන එක තමයි දී උත්තරේ නේ. අනිත් එක බල්ලෙන්. ඒකාකාර තරණයක් වෙන්නේ නිශ්චලතාව ගමන් අර බය ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිලා නෙවෙයි. නිශ්චලතාවයටපත් වීම නෙවෙයි. ඊගර මොකක්ද? දෙවෙනි කතාව නිශ්චලතාවයෙන් ගමන් අරබා ඒකාකාර තරණයෙන් ගොස් නිශ්චලතාවයටපත් වේ. ඒකාකාර ප්‍රවේගයෙන් ගොස් නිශ්චලතාවයටපත් වීම උත්තරේ 1. රතයකින් තප්පරයට තෙල් බිඳුව බැගින් කාන්දු වෙනෝ. තෙල් බිඳුව බැගින් කාන්දු වෙනෝ. ඊගට කියනවා මගේ පුතේ බලන්න. මෙම රථයේ චලනය වන විට පාරෙහි වැටී තිබුණු තෙල් බිඳු අතර දුර මැන කුඩා පරිමාණය අනුව කඩදාසික සටහන් කළා. ඊගට කියනවා පෙනෙන ආකාරයේ රූපය ලැබුණේ ඉහත වාහනයේ චලනයේ සම්බන්ධයෙන් මෙහි දක්වා ඇති ප්‍රකාශ වලින් නිවැරදි කුමක් දානවා උන්ට පේනවා පරතරය වැඩි වෙලා. දැන් නිකන් ඔයා අද පන්ති වැඩ වෙලා මෙහෙම බලන්න. ඔයාගේ පරතරය අඩු කරන්න, පරතරය වැඩි කරන්න. දැන් මම වේගය යනවා නම් මගේ පරතරය වැඩි වෙනවා. මොකද එන්නේ පරතරය වැඩි වෙලා. ඒ කියන්නේ මෙයා තරණය වෙලා. දුර වැඩි වෙලා. තරණය වෙලා. රථය තරණයෙන් දිගටම ගමන් කොට ඇත. රථය දිගටම තරණයෙන් ගමන් කොට ඇත. රථය දිගටම තරණයෙන් ගමන් කොට ඇත. ඊගාව එක ගසකින් වැටෙන ගෙඩියක චලිතය නිරූපණය කරන ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ පහත් දැක්වෙන ඒවායේ කවරක් ගහකින් ගෙඩියක් පෙරෙන උත්තරේ 2. උත්තරේ 2. ඊගාට කියනවා රූපේ දැක්වෙන ආකාරයේ ප්‍රවේග කාල වක්‍රය ලැබීමට වඩාත් මිඩ ඇත්තේ පහත සඳහන් කවර චලිතයේද කියලා අහනවා. අඩුවීමක් වෙලා ප්‍රවේගය අඩු කළා. නිශ්චලතාවයේ සිට මුදාහල්ලද හයිඩ්‍රජන් බැලූන එක නෙවෙයි. එයාගත ප්‍රවේගය වැඩි වෙනවා. නටුවෙන් ගිලුණු පොල් ගෙඩියක නෙවෙයි. ගමන් කරමින් සිට නිශ්චලතාවට පැමිණෙන දුම්රියක චලිතය වූ ආනතලය දිගේ පහළ වෙන්න බෝලයක චලිතය. හරි. අපේ ළමයි මේව රවට්ටන්න බෑ. නිශ්චලතාවට පතන ගමන් කරමින් ඉඳලා නිශ්චලතාවයටපත් වෙනවා. බිම සිට ඉහළට බෝලයක් විසි කරන ලදී. උඩු සිරස් අතර ප්‍රවේගය දන් ලෙස සැලකූ විට බෝලයේ චලිතය දැක්වෙන්නේ පහත් දැක්වෙන කුමන ප්‍රවේග කාල පස්ථායක. උඩට යන චලිතය දන කියලා ගත්තොත් පහළට යන චලිතය රින උත්තරේ 1. අපි දැන් මේ කතා කළ නැවතුම විතරයි. අචල චුම්බකයක් වෙත රැඳී යන යකඩ කැබැල්ලක් මත ක්‍රියා කරන බලය ක්‍රමයෙන් වැඩි වෙනවා. පොත පස්ථානය 2005. අචල චුම්බකයක් වෙතට ඇදී එන යකඩ කැබැල්ලක් මත ක්‍රියා කරන බලය ක්‍රමයෙන් වැඩි වෙන. බලය වැඩි වෙන බඩේ ඒකාකාර නෑ. එලෙස චුම්බකයක් වෙත නිශ්චලතාවයේ සිට ඇදී එන යකඩ කැබැල්ලක චලිතයේ ප්‍රවේග කල්ප ප්‍රස්ථාර විය හැක්කේ. බැලෝ බැලමට නම් බබෙක් තමයි වැඩේ බබා නෑ. ඔය සමහර බබාලා වගේ ඉන්න අය තමයි බබාලා වගේ නැත්තේ. මෙයා බබා නෙවෙයි ටිකක්. මේ බලන්න. දැන් බලන්න අසල තියෙන චුම්බකයක් අසලට එන යකඩ කැබැල්ල එනකොට මෙයා කියන බලය වැඩි ළඟට එන්න බලය වැඩි වෙනවා. දැන් මේ බලන්නකො. මන් දානවා F සමානයි M හොඳට අහන් ඉන්න. මේ ඒ ගන්න දරුවන්ගේ ගානක්. අපි හිතමු මේ ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. බලය නිව්ටන් 200යි. නැත්නම් බලයක් 50 ගම්. බලය 50යි. තරණය 1. ඒ සමානයි කීයද 5යි. ඒ සමානයි 5යි මෙසෙන 2යි. දැන් බලය නියතද? නෑ. බලය වැඩි වෙනවා. අපි හිතමු ළඟට එනකොට බලය වැඩි වෙනවා. අපි හිතමු දැන් බලය 50 නෙවෙයි. දැන් බලය කීයද?
දැන් බලය 80 වෙලා. ස්කන්ධ ඒකමනේ. තරණය. දැන් එතකොට කීයද? කැපුවාම ඒ සමානයි කීයද? 8යි ms රින් 2යි. පුතාට පේනවද බලය කියන එක ඒකාකාර නොවුනොත්, බලය නියත නොවුනොත්, බලය වැඩි වෙනවා කියන්නේ ඒකේ තේරුම තරණය මොන වෙනවා කියන එකද වැඩි වෙනවා කියන්නේ. අපි මෙච්චර වෙලා කතා කළේ මොකක්ද? බලය නියතයි. ඒ නිසා තරණය ඒකාකාරව වැඩි වෙනවා. මෙන්න ප්‍රවේකල්පස්ථාන. අපි ඒකට කියන්නේ ඒකාකාර තරණයකින් කියන්නේ. ඒකාකාර තරණයකින් තරණය ඒකාකාරයි. 10 උනේ නෑ. දැන් තරණය වැඩි වෙනවා. තරණයක් වැඩි වෙනවා. ටිකිරි ලියා. කලේ තරන් ලිදට දියා. තරණයක් වැඩි වෙනවා. තරණයක් වැඩි වෙනවා මෙයා. 1 2 3 4 5. තරණය ප්‍රවේගය 5 10 15 20. මේ බලන්න එකේදී මෙච්චරක් වුණා නම් තරණය දැන් මොකද උනේ? තරණය වැඩි වෙනවනේ. තප්පර එකකදී අපි කියමුකෝ මේ ගාන කියලා තප්පර එකේදී 10යි 5යි කියලා. දැන් තප්පර දෙකේදී 10 නෙවෙයි. ඇයි බලය වැඩි වෙලානේ. තරණය වැඩි වෙලානේ. ඒතර තප්පර දෙකේදී මේ වගේ වැඩි වෙලා තව වැඩි වෙලා. අරුණා වෙන්න ඕනේ මෙහෙමනේ අපි කතා කරන්නේ එකේදී 5යි දෙකේදී 10යි එහෙම නෙවෙයි. දැන් දෙකේ තව වැඩි වෙලා. මේ ගිහින් මේ දැන්. තප්පර දෙකේදී මේ හරි ඉන්නේ. එතකොට මෙයා මෙහෙම මො වෙනවද? නැවෙනවා මෙයා. වක්‍රයක්. හරි. තරණයක් වැඩි වෙනවා මේ. තරණයක් වැඩි දැන් එකේදී 5යි දෙකේදී 10 වුණා නම් හරි ගාන්න මෙහෙ. දැන් දෙකේදී මෙහෙ ගිහිල්ලා. දැන් මෙතන තියෙන එක නම් මෙහෙ ගිහිල්ලා. වැඩි වෙලා. දැක්කනේ. එතකොට මොකක්ද උත්තරේ? තරණයක් වැඩි වෙලා. තරණය වැඩි වෙලා. තරණ ඒකාකාර නැහැ. ෂෝක් උත්තරේ 4. උත්තරේ 4. 21 මාරු. 21 මාරු. අහනවා මෙහෙම. ගලක් සිරස්ස ඉහළට 20 ms දිනයක ප්‍රවේගයෙන් විසිකරනු ලැබේ. ගලක් සිරස්ස ඉහළට 20 ms දිනයක ප්‍රවේගයෙන් විසිකරනු ලැබේ. ගල ළඟා වන උපරිම සිරස් උස හා ගල පොළව මත පතිත වීමට ගතවන කාල මුළු කාලය. මේ ගාන හදන්න පුළුවන් ඉස්සර v සමානයි u ධන at S සමානයි ut ධන භාගයක් at වර්ග චලිත සමීකරණ දාන්න පුළුවන්. අලුත් සිලබස් එකේ චලිත සමීකරණ නැහැ. අපි ඒ නිසා මේ ගාන හදන්නේ කොහොමද? අපි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ඇඳ ගන්නවා මෙතන. ගල සිරස් ඉහළට 20 ms එක ප්‍රවේග විසිකරනු ලැබේ. ගල ළඟා උපරිම සිරස් උස හා ගල පොළව මත පතට වීමට ගතවන මුළු කාලය. පුතා 20 ms එක ප්‍රවේග විසිකරනු ලැබේ නම් 0 10 20 20 ඊගා තප්පරයේ දෙකේද ඊගා තප්පරයේ 10 ඊගා තප්පරයේ දෙකේද 0යි. එන කාලය ගත වෙන්නේ 2යි. ඕකනේ කතාව. දැන් කියනවා සිරස් උස හා ගල පොළව මත පතර වීමට ගතවන කාලය. මේකේ වර්ගඵලය හෙව්වනම් මෙයාගේ උපරිම උසේනවන මීට වැඩි යන්න බෑ. 20 පටන් අරගෙන බිඳුව උනේ ඇයි? ඊට වැඩි යන්න බැරි. එහෙනම් භාගයක් ආධාරකයේ 2යි වැඩි කිරීම 20. දැන් එනවා කී මෙයා ගමන් කරපු උපරිම 20 මීටර් 20යි. උඩට ගිහිල්ලා බිමට පත් උඩට යත වුණා නම් 20 10 බිඳු වෙනකොට මෙයා තප්පර 2යි නෙකි. එන උඩට තප්පර 2යි ඒ තප්පර 2 පහළට වැටෙනවා. කාලය තප්පර 4යි. අහන්නේ මොකක්ද? මුළු කාලේ පොළොව මත පතන වීමට ගතවන සිරස් උසහා ගල අර උස 20යි. ගත වෙච්ච කාලය තප්පර 4යි. උත්තරේ 2. උත්තරේ 2 නියමයි. ඊගට අහනවා 22 අන්තිම එක. ආය මොනවද? ලබන සතිය වෙනකොට චලිතය. ලබන සතිය වෙනකොට මම කෙමිස්ට්‍රි වලට යනවා ආයි. මේක ඉවර කරලා කෙමිස්ට්‍රි වලට යනවා. දැන් කියනවා
ඊකට කියනවා සිසුන් කණ්ඩායමක් විසින් තොල්ලියක චලිතය සම්බන්ධයෙන් සිදු කළ ලද විද්‍යාගාර පරීක්ෂණයකදී රැස් කරගත් දත් ඇසුරෙන් අදින ලද විස්ථාපන කාල ප්‍රස්ථාරය රූපේ දැක්වේ. මෙම ටොලියේ චලිතයට වඩාත්ම ගැලපෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය මොකක්ද කියලා. විස්ථාපන කාල ප්‍රස්ථාරයක් මෙහෙම දුන්නොත් දැක්කනේ මම පුතාට තේරෙනව නේද මං කියන්නේ ලංකාවේ ගුරුවරුත් ඒකට උගන්වන්නේ නැහැ පුතා. ඔක තමයි ඇත්ත. මම මේ පොර කියලා කිව්වා නෙවෙයි. මං කාටවත් නම් කියලා මොකුත් කිව්වත් නෙවෙයි. මං කවදාකවත් පුතා දන්නවනේ මං කවුරුත්වත් නම් ගම් විවේචන මගේ ජීවිතේ පන්තික කිසිම ගුරුවරයෙක් විවේචන කළා නෑ. මං කිව්වේ නමුත් පොදුවේ ගත්තාම ලංකාවේ විභාගෙත් ඒකට උගන්වන ගුරුවරු ප්‍රමාණය හරි අඩුයි. මේව හැදෙන්න එපා. ඇයි මේක සිලබස් එකේ කොහෙවත් නැන්නේ මෙහෙම එකක් කියලා. ඒ විභාගෙට අහනවා මේක. මෙන්න විස්ථාපනය මෙන්න කාලේ ඒක උඩු ගන්නට අමාරුයි පුතා. ප්‍රස්ථාරයක් දෙනවා මෙහෙම. විස්ථාපන කාල ප්‍රස්ථාර දෙනවා මෙහෙම. අපි දැන් බලමු මේ ප්‍රස්ථාර විශ්ලේෂණය කළ 1 2 3 4 10 20 30 40 10 20 30 40 1 2 3 4 අපිට පුරුදු මෙයා 1 2 3 4 10 20 30 40 එකේදී 10යි දෙකේදී 20යි තුනේදී 30යි 40 වෙන ප්‍රස්ථාරය. මෙතන පොඩ්ඩු ප්‍රස්ථාරය. ඒකාකාර වැඩි වෙනවා. මේක දැන් එහෙම එකක් වෙලා නැහැ. එකේදී 10යි දෙකේදී දැක්ක දෙකේදී 20 නෙවෙයි දෙකේදී දැක්ක දෙකේදී 30යි හරි ඊගර තුනේදී හතරේදී 30යි තුනේදී දෙකේදී 30යි වගේ නිකන් තුනේදී විස්ථාපනයේ 30යි වගේ හතරේදී 30යි වගේ විස්ථාපන නිකන් දැන් වෙන්නේ නැහැ වගේ නේද විස්ථාපන නිකන් දැන් වෙන්නේ නැහැ වගේ විස්ථාපනය වෙන්නේ නැහැ තුනේ දෙකේදීත් මෙතන වගේම 20 ගණන් තුනේදීත් මේක මොකක්ද වෙලා තියෙන්නේ ප්‍රවේගය අඩු වෙලා ප්‍රවේගයක් අඩු වීමක් මන්දනයක් විස්ථාපන කාල ප්‍රස්ථාරකෙන් පෙන්නනවා මන්දනයක් විස්ථාපන කාල ප්‍රස්ථාරකෙන් පෙන්නනවා මෙහෙම පෙන්නවන මෙතන විස්ථාපනය මෙතන කාලය මෙන්න විස්ථාපන කාල ප්‍රස්ථාරකින් තරණයක් පෙන්නනවා එකේදී මෙච්චරයි දෙකේදී මෙච්චරයි තුනේදී මෙච්චරයි මේ 5 10 15 20 25 බලන්න පළවෙනි තප්පරයේදී මෙහෙම මේ වැවිලා මෙන්න ඊගා තප්පරයේදී විස්ථාපනය කියවෙලාද මේ 10 15 20 25 පළවෙනි තප්පරයේදී 5යි දෙවෙනි තප්පරයේදී අපි තුම 6යි 7යි මෙන්න ඊගා තුන්වෙනි තප්පරයේ වෙනකොට මෙයාගේ විස්ථාපනය මෙච්චරක් වැඩි වෙලා එහෙනම් මොකක් වෙලාද විස්ථාපනය වැඩි වෙනවා තරණයක් වෙලා අනතරණයක් වෙලා හරි නේද අනතරණය වුණා එහෙනම් මේ මොකක්ද මේ ප්‍රස්ථාරේ මන්දනය උත්තරේ 2 හරි හෙට යන්නෙත් දැයි පන්තිවලදී හම්බෙමු හෙට යන්නෙත් දැයි පන්තිවලදී හම්බෙමු මේ ගණන් ටික ආයි හදන්න මේ පාස් පේපර්ස් ටික ආයි හදන්න තර්ක කරන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් හෙට අනෙත් දාන්න එපා පන්තිනේ
WhatsApp එකට දාලා තිය. පුතාලට ජය වේවා. තෙරුවන් සරණයි. ඉක්මනට වහලා ගෙදර යන්න. පොඩ්ඩක්වත් කාලේ නාස්ති කරන්න එපා. 11යිනේ වෙලා. ආයෝ ටික මතක් කර කර නින්දට යන්න. දර යටි හිතේ සදාකාලික තියෙනවා.